ආයුබෝවන් ළමයි රිසල්ට්ස් බොහෝ වේවා. දැන් ගොඩක් කට්ටිය කියනනේ accounting අමාරුයි කියලා. accounting අමාරුයි කියලා හිතන එක පාඩමක් තමයි මේ තියෙන්නේ. ඇඳලා හවුල් ව්‍යාපාර. ඇයි මේක අමාරුයි කියන්නේ? හරිද? මේ ගාන එක්සෑම් එකේදී අහන්න පුළුවන් ආකාර 16ක් තියෙනවා. මාරයිනේ. එක පාඩමක් හවුල් ව්‍යාපාර කියන පාඩම සාමාන්‍යයෙන් අපිට උගන්වන්න යන්නේ අපි කියමු දවස් 4ක් වගේ. ඒකේ බේසික් ටිකනේ. මුලින්ම ඔයාලට මතකයි අපි ඉගෙන ගත්ත හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ඒකේ අදාළ නීති රීති ටික 24 වෙනි වගන්තිය 42 වෙනි වගන්තිය එක දවසක් ගත්තා ඒක උගන්වන්න. තව දවසක් ගත්ත උගන්වන්න මේ හවුල් ව්‍යාපාරයක එන්ට්‍රීස් ටික මාරු වෙන්නේ කොහොමද කියලා. චුට්ටක් මතක් කරගමු පුතේ 24 වෙනි වගන්තිය. 24 වෙනි වගන්තියදී කිව්වා මොකක්ද? ලිඛිත කිවිසුමක් නොමැති අවස්ථාවකදී කිසියම් වූ ගැටලුවක් ඇති වුණොත් සරලව හිතා ගන්න එහෙම. ගැටලුවක් ඇති වුණොත් අපි යනවා ඥානක්කගේ දේවාලයටකින් හරියන්නේ ප්‍රශ්න විසඳන්න. අපි කිව්වා හවුල් ආක්ෂාපනතට යන්න ඕනේ. ඒකේ 24 වෙනි වගන්තිය බලපුවාම ඒකේ කියනවා මෙන්න මෙහෙම. ලාභාලාභ බෙදා ගන්න ඕනේ හවුල්කරුවෝ අතර සමසමව. ලාභ අනුපාත බෙදා ගැනීම සඳහා අනුපාතයක් නැත්නම් ලාභාලාභ සමසම බෙදා ගන්න ඕනේ. වැටුප් හිමි වෙන්නේ නැහැ. ප්‍රාග්ධනයට පොලි හිමි වෙන්නේ නැහැ. හවුල්කරුවෙකු අතිරේකව ණයක් සැපෙව්වොත් 100ට 5ක පොලියක් ගෙවන්න ඕනේ කියලා කිව්වා. 42 වෙනි වගන්තියේදී කිව්වා මොකක්ද? හවුල්කරුවෙකු විශ්‍රාම යාමේදී ඔහුට දෙන්න තියෙන කොටස අපිට මුදලින් හෝ වෙනත්පත්කමක් පපරා දීමකින් අපිට දී ගන්න බැරි වුණොත් ඒක ණය ගිණුමකට මාරු වෙනවා. ඒ ණය සඳහා 105ක පොලියක් අවමය ගෙවන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා දෙවෙනි දවසේදී කොහොමද accounts තියන්නේ කියලා. accounts තියද්දී මේ අලුතෙන් එක්කෙනෙක් ආව කවුද විසර්ජන ප්‍රකාශනය. විසර්ජන කිව්ව මොකක් හරි කමක් නැහැ. එතකොට අපි කිව්වා හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකුට කිසියම් වූ දෙයක් වාසි සහගතයි නම් ඒ කියන්නේ වැටුප් ප්‍රාග්ධනයට පොලි ඒත් එකම හවුල්කරුවෙකු සපයපු ණය සඳහා පොලි වාසී නම් ජංගම ගිණුමට බැර වෙනවා. ඒක ව්‍යාපාරයෙන් අඩු වෙනවා. අඩු වෙද්දී අපි කිව්වා සීමාව තුල ඉන්නවා නම් ඒව අඩු වෙන්නේ මෙතනින් සීමාවෙන් එළියට ගියොත් පඬිත වැඩක් කරොත් අර ණයක් දුන්නොත් හවුල්කරුවෙකු ව්‍යාපාරයට ඒකේ පොලිය ව්‍යාපාරයට වියදමක් පුතේ එහෙනම් අඩු වෙන්න ඕනේ. හැබැයි අඩු වෙන්නේ විසර්ජන ප්‍රකාශනයෙන් නෙමෙයි. මෙන්න මෙතන ආදායම් ප්‍රකාශනයෙන් අඩු වෙන්නේ. ඔන්න ඔය විදිහට කතා කරගත්ත කතන්දරය. එතකොට ඔය ටික කතා කරගන්න දවස් 2ක් 3ක් අපිට ගියා. ඊට පස්සේ පාඩම ඉවරුනේ නැහැ. හවුල්කරුවෙකු එනවා හවුල්කරුවෙකු යනවා. අවස්ථාවන් දෙකයි. හැබැයි අවස්ථාවන් දෙක ඔන්න ටික පැටව ගහන්න පටන් ගත්තා. කොහොමද පැටව ගැහුවේ? ආරම්භයේ හවුල්කරුවෙකු එනවා ආරම්භයේ හවුල්කරුවෙකු යනවා. අවසානයේ හවුල්කරුවෙකු එනවා අවසානයේ හවුල්කරුවෙකු යනවා. එතකොට මේ වගේ දුන්නාට පස්සේ මේකට වෙනම පැටර්න් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මේ පැටර්න් දන්නේ නැතුව පුතේ ඔයා මොන ජගත උනත් ඔයාලට ගාණක් සම්පූර්ණයෙන් හදාගන්න කවදාවත් බෑ. හදන්නත් බෑ, හදන්නෙත් නැහැ. ඊට පස්සේ අපි කිව්වා පැහැදිලිවම අසම්පූර්ණ වාර්තාවල දැනුම නැත්තම් හවුල් ව්‍යාපාර ගණන් හදන්නත් බෑ. ඒකට මේ ගාණක් හදනවා කියන්නේ එයා සම්පූර්ණ වශයෙන් accounting වල පට්ට වැඩක් වෙන්න ඕනේ. නැත්තම් ඔය ඩිම්පල්ලෙන් මේ නිකන් අපි කියනවා මේ 2.50 ගාණක් හදන්න පුළුවන් ඕන කෙනෙක්ට. සංකීර්ණ හොඳ ස්ටෑන්ඩඩ් එක ලෙවල් එක ගාණක් හදන්න ඔයාට ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. ඒකට මහන්සි වෙන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. නේ? හවුල් ව්‍යාපාර එක දවසින් ගොඩනනවා කියලා එක දවසින් ගොඩනන්න බෑ. ඊට පස්සේ 4යිද නැහැ. ඊට පස්සේ ආදායම් ප්‍රකාශනය අපිට කියන්නේ සුද්ධ ලාභය දීලා වැරදි නිවැරදි කිරීමේ ඔස්සේ කියන්නේ ලාභ සංශෝධන ප්‍රකාශනයෙන් ඔස්සේ හවුල් ව්‍යාපාර ගණනක් හදන්න පුළුවන්, දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒත් එක්කම මූල තත්ත්ව ප්‍රකාශනයේ ෆිගර්ස් දෙනවා. ඒ කියන්නේ ආරම්භක ශේෂයන් දීලා කොහොමද හවුල් ව්‍යාපාර ගණනක් අහන්න කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ශේෂ පිරික්සුමක් දීලා කොහොමද හවුල් ව්‍යාපාරයක් අහන්න දෙන්න පුළුවන්. ආරම්භක සහ අවසාන ශේෂයන් දීලා අවස්ථාවන් හොයාගනිමින් ඒ වගේ
පැටර්න්ස් තියෙනවා පුතේ හවුල් ව්‍යාපාරයක්. මම දැකපු පැටර්න්ස් මම ගත්තු මට අහු වුණා 16ක්. එතකොට 16ම ක්ලාස් එක තුලදී සාකච්ඡා කරාද කියලා අහනවා. 16න් අවස්ථා 10ක් සාකච්ඡා කරලා තියෙනවා මේ වෙද්දී. පැහැදිලිද? ඉතින් පුතේ මේක ටිකක් සංකීර්ණයි. ඒතර විශේෂයෙන්ම මේ විදිහට YouTube මාලාවක් වීඩියෝ මාලාවක් ඕගලන්ට ගෙනාවේ MCQ පේපර් එක ගත්තට පස්සේ MCQ පේපර් එක ගත්තට පස්සේ ප්‍රශ්න පුතේ තියෙනවා 4ක් අවුමය. සාමාන්‍යයෙන් ඒකක් ගන්න පුතේ MCQ පේපර් එකේ ලකුණු 35කට වඩා වැඩිපුර ගහන්න ඕනේ. ඒ 35 තුල 35 40ත් අතර ප්‍රමාණයක් බදින්න ඕනේ ඒකක් ගන්න. ප්‍රශ්න 4ක් අවුමය. ඒ කියන්නේ ඔයාගේ ඒකකට යන එකෙන් 10%කට වඩා වැඩි ප්‍රමාණයක් ඔන්න තියෙන හවුල් ව්‍යාපාර වලින් එහෙනම් කෙනෙක් ඒකකට යනවා නම් මතක තියාගන්න. මේක අද මතක තියාගන්න. ඔයා හවුල් ව්‍යාපාර මිස් කරොත් ඔයාලට කවදාකවත් ඒකක් ගන්න හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තියරි ප්‍රශ්න එකක් ඒත් එක්කම ගණන් හදන ප්‍රශ්න 3ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එන්න පුළුවන්. 4ක් නම් අනිවාර්යයෙන් 4ක් 3ක් ප්‍රමාණයක් අනිවාර්යෙන් වෙන්න පුළුවන්. ඒක නිසා පුතේ මහන්සි වෙන්න ඕනේ. අපිත් කැප වෙනවා රටේ අරබුදයක් තිබ්බ කියලා ඒ බයිලා මට වැඩක් නැහැ. මොකද මේ ළඟදී පේරන්ට්ස් මීටින් එකක් තිබ්බා. ඒ පේරන්ට්ස් මීටින් එකට දෙමාපියොත් එක්ක මම ඇත්තටම කිව්වොත් එහෙම ගොඩක් වෙලා කතා කරා. මොකද ඒක මගේ පළවෙනි පේරන්ට්ස් මීටින් එක පාසලක් තුල කරපු. ජීවිතේ පෙන් හොත් එහෙම කවුරු වාගේ සතුටුම දවස මොකද්ද කියලා ඒක උඩින්ම තියෙන දවසක්. දෙමාපියොත් එක්ක ගොඩක් සාකච්ඡා කරා. හැබැයි ඒකට අපිට දැනෙච්ච දෙයක් තමයි මං කියන්නේ මගේ පාසලේ අර්බුදයක් තියෙන වෙලාවක වුණත් ඒ ළමයිට එහෙම මං හිතන්නේ එහෙම ලොකු අර්බුදයක් තියෙනවා කියලා. මොකද ගුරුවරු වශයෙන් අපිත් කිසිම දවසක වාට මතකයි මගේ Facebook එකට ගියොත් එහෙම මම අර්බුදයක් තියෙනවා කියලා අර්බුදය ගැන මම සාකච්ඡා කරා හැම වෙලාවම අරගල භූමියේ ඉන්නවා අරගල කරනවා. හැබැයි මේ ඉගෙන ගන්න පුතාලට උඹලට අරගලයක් තියෙන්නේ අධ්‍යාපනයේත් එක්ක විතරයි. ඉතින් අපි උගන්වනවා නම් උඹලට ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ උඹලා අරගල කරපන්. නැතුව අරගල කරන්න ගිහලා හැමදාම මේ පන්තියෙන් නැතුව පිස්සු නටලා මේක ගොඩ දාගන්න බෑ. ඒතර ගුරුවරයෙක් වශයෙන් කවුරු හරි කෙනෙක් මට වනිනවා නම් සර් ඔයා මේ ලයිව් දාගෙනවා මොකද්ද මේ කරන්නේ? ඔයා මේ හම්බ කරනව නේද කියලා. මම හම්බ කිරිල්ලක් නෑ මෙතන මම මේ කරන්නේ. හැම වෙලාවම මම කියන දෙයක් තියෙනවා. එක්සෑම් මෝඩ් එකේ ළමයි ඉන්න ඕනේ. ඒ මෝඩ් එකේ ළමයි නැත්තම් ඔයගලන්ට කරන්න බෑ. අරගල කරන්න හැබැයි ඔයාගේ ඉන්නවා නම් මේ අවුරුද්දේ A level ඉන්න ළමයෙක් හැම වෙලාවම උත්සාහ කරවන්න, පේපර්ස් කරවන්න, ප්‍රශ්න කරවන්න නැත ඔබට ජයක් නොමැත පුතේ. රයිට්. අපි යනවා වැඩේට. මම එකේ ඔක්කොම ගණන් මම අවුරුදු අද 4ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 4ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඇඳගෙන තියෙනවා මුලින්ම ආදායම් ප්‍රකාශනයක් ඇඳගෙන තියෙනවා. ඊළඟට මම ඇඳගෙන තියෙනවා විසර්ජන ප්‍රකාශනයක්. අපි නම් කරගමු කතන්දරේ. මෙන්න මුලින්ම මගේ ආදායම් ප්‍රකාශනය. මෙන්න මගේ ආදායම් ප්‍රකාශනය. මෙන්න මගේ විසර්ජන ප්‍රකාශනය. මෙන්න මගේ විසර්ජන ප්‍රකාශනය මේ තියෙන මගේ ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම ලියපු ගමන්ම මම පොඩි වැඩක් කරනවා. මේක බොහෝ දුරට නෙමෙයි අනිවාර්යයෙන්ම මේ පැත්තෙන් තමයි අපේ ආරම්භක ශේෂයන් තියෙන්නේ. ශේෂය කියලා මෙතන ලියා ගන්නවා. ආරම්භක ශේෂය. මම මෙතන ලියා ගන්නවා මගේ ජංගම ගිණුම. එතනත් බොහෝ දුරට ආරම්භක ශේෂයන් තියෙනවා. ආරම්භක ශේෂයන් තියෙන මේ බැර පැත්තේ හර පැත්තේ තියෙන්නත් පුළුවන් මෙතන. දෙපැත්තටම ඕනනම් දාගෙන නැවතත් මම අර බොහෝ වෙලාවට ඉන්නේ මේකේ පැත්තේ මෙතනට දා ගන්නවා. මෙතන නම් අනිවාර්යයෙන්ම මේ පැත්තේ තමයි ආරම්භක ශේෂයක් තියෙන්නේ. මේ පැත්තේ එහෙම තියෙන විදියක් නැහැ අතර. එතකොට MCQ ගානක් හදද්දී මම මේ සාකච්ඡා කරන්නේ පට්ටම මීටර වලට නෙමෙයි ඇඩ්‍රස් කරන්න වීඩියෝස් වල. ඔයා මේක ගහ ගන්න ඕනේ. නැත්නම් ඔයාලට මේක තේරෙන්නේ නැහැ පුතේ. මොකද සමහර ගණන් තියෙනවා උඩින් ඉඳලා පල්ලෙහාට යන ගණන් තියෙනවා. සමහර ගණන් තියෙනවා
යට ඉඳන් උඩට ගණන් තියෙනවා. හදන ගණන් තියෙනවා. ඒක නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ. ප්‍රවේශම් වෙන්න ඕනේ. එතකොට මම මේ කියලා අද මේ කතා කරන පාස් පේපර්ස් අවුරුදු 4 ගතට පස්සේ ඒකේ මේ ඉහළ සිට පල්ලෙහාටත් පහළ සිට ඉහළටත් ගණන් ආකාර තියෙනවා. පැහැදිලිද වැඩේ? පැහැදිලි. එතකොට කෙනෙක් අහනවා ඇයි මේ තීරු 3ක් ගැහුවේ සර් කියලා. තීරු 3ක් ගැහුවේ එක්සෑම් එකේ ගොඩක් වෙලාවට අවමයේ ඉන්නේ 3යි. උපරිමේ 3යි එන්නේ. මට මේක හැම වෙලාවම මකන්න බෑ. මක අඳින්න මට වෙලාවක් නැහැ. ඒක නිසා මම මොකද කරගත්තේ 3කට ගැහුවා. ඔයා එහෙම නෙමෙයි කරන්න ඕනේ. මම මේක අඳිද්දී කියන්නම් ඊළඟ පියවරේදී කොහොමද මේක හොයාගන්නේ කියලා. මේක හොයාගන්න මෙහෙමයි. ඔයා ගාන හොඳට කියවලා බලන්න හවුල් කරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා. හවුල් කරුවෝ මතක තියාගන්න. 2020 ගානේ වෙන කොහෙවත් යන්නේ නම් දෙකුත් දුන්නා. අප්පට සිරි කොල්ල මොකද කරේ? ඒකත් දැම්මා. එහෙම නෙමෙයි මතක තියාගන්න. හවුල් කරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. ඉවත් වෙනවා හෝ පැමිණෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. හවුල් කරුවන් කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න මුලින්ම. ඒ හවුල් කරුව හොඳට ගාන කියවලා ඉවත් වීමක් හෝ පැමිණීමක් හෝ ප්‍රශ්නයක් නැහැ. හොඳට ගාන කියවලා හවුල් කරුවන් කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. ඒකට අදාළව තමයි මේ විදියට මේකේ කොලම්ස් එක බිහි කරගන්නේ. අපි වැඩේ පටන් ගමු. අපි යනවා 2012 ගානට. right. දෙදස් 12 ගානට යනවා මම සර් යනවා 2012 ගානට 2012 ගාන ගිහින් බලන්න ප්‍රශ්න අංක 15 සහ 16 යන්න gediye පිටින් ආයෙ යන්නේ එනවා මම දානවා මෙතනින් පේනවද දන්නේ නැහැ 2012 A level MCQ ප්‍රශ්න අංක 15 16 ඔන්න වැඩේ පටන් ගන්න යන්නේ හොඳට අහගන්න හොඳට බලන්න අහගන්න නෙමෙයි හොඳට ගණන් හදන්න. අහන්නේ මොකක්ද කියලා බලන්න මුලින්ම. අවසාන දිනට අමිල සහ කපිලගේ ජංගම ගිණුමේ ශේෂයන්. එහෙනම් අහන්නේ ඇත්තටම මේ ජංගම ගිණුමේ තියෙන අවසාන ශේෂයන්. ඒ කියන්නේ මෙවාට මතකයි මෙතනින් එනවා මොකක්ද අන්තිමට ශේෂය පහලට ගෙනාවා. ශේපාගේ. මෙන්න මෙහෙන් තමයි එන්නේ ගොඩක් වෙලාවට. මෙහෙන් එන ඒවා ඉතාමත් කලාතුරකින් එන්න පුළුවන්. මෙන්න මේ ශේෂයන් ටික මෙහෙම ඉස්සරහට යනවා. එතකොට මෙතනට තමයි එන්නේ මොකක්ද? ශේෂය ඉදිරියට ගෙනවා. ඒක එන්නේ මෙන්න මේ හරින් බැලට තමයි ගොඩක් වෙලාවට එන්නේ. කලාතුරකින් අනිත් පැත්තට එන්නත් පුළුවන්. නේද? ගැණිලි වැඩිපුර කරලා තිබ්බොත්. එතකොට අහන්නේ මෙන්න මේ දෙන්නගේ ශේෂයන්. මුලින්ම කරන්න ඕනේ මොකක්ද එහෙනම්? මේ දෙන්නගේ ශේෂයන් අහනවා නම් අපි ආදම් ප්‍රකාශනයක් රූල් කරගත්තා විසර්ජන ප්‍රකාශනයක් රූල් කරගත්තා ප්‍රාග්ධන ගිණුමයි ජංගම ගිණුමයි රූල් කරගත්තා හරිද එතකොට කෙනෙක් අහන්න පුළුවන් සර් ජංගම ගිණුමේ ශේෂය විතරයි නහන්නේ ඇයි එනං සර් ඔයා ප්‍රාග්ධන ගිණුමක් රූල් කරගත්තේ කියලා ව්‍යාපාර ආයතනයේ පුතේ අන්තිමට අහනවා ප්‍රශ්නයක් මොකක්ද 16 වෙනි ප්‍රශ්නේ අහනවා ව්‍යාපාර ආයතනයේ සම්පූර්ණ හිමිකම කොච්චරක්ද කියලා අහනවා හවුල් ව්‍යාපාරයක හිමිකම තීරණය වෙන්නේ පුතේ හිමිකම තීරණය වෙන්නේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම් ශේෂයන් දෙක එකතු වෙන්නේ. පැහැදිලිද? තනි පුද්ගල ව්‍යාපාර ආයතනයක ප්‍රාග්ධනය එකතු කළා ශුද්ධ ලාභය අඩු කළා ගෙනිලි. සමාගමක ප්‍රකාශිත ප්‍රාග්ධනය රඳවාගත් තිබියුම් පොදු සංචිත ප්‍රත්‍යාකරණ සංචිත නේ? පොදු සංචිත ඒකේ එකතු වෙන තමයි හිමිකම. හැබැයි හවුල් ව්‍යාපාරයක හිමිකම නිරූපණය වෙන්නේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම වෙන අනිවාර්යයෙන් ප්‍රාග්ධන ගිණුමත් අපිට රූල් කරගන්න සිද්ධ වෙනවා. අපි යන් වැඩේට. මුලින්ම බලන්න මේ ගාන කියවලා හවුල් කරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා. නිකන් කියවගෙන යනවා 2011 4 දින අමිල සහ කපිල හවුල් ව්‍යාපාරයකට එළඹුණු අතර පහත් එකඟතා ඇති කර ගන්නා ලදී. මේක හරි වාසනාවන්තයි මේ පේපර් එක. හවුල් කරුවෝ ගෙන්නෙත් නෑ යන්නෙත් නෑ. අලුතෙන්ම පටන් ගන්න ව්‍යාපාරයක් අමිල සහ කපිල. එහෙනම් දෙන්නයි ඉන්නේ. ඔයා තුනක් රූල් කරන්න යන්න එපා. අයිනා මම මෙතන දා ගන්නවා අමිලයි කපිලයි. අමිලයි කපිලයි.
අමිලයි කපිලයි අමිලයි කපිලයි අමිලයි කපිලයි අමිලයි කපිලයි අමිලයි කපිලයි ගාන පැහැදිලිව කිව්වා 2011 4 දින අමිල සහ කපිල හවුල් ව්‍යාපාරයකට ලැබුණ අතර අවුරුද්දේ මුල පුතේ ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ එහෙනම් ආරම්භක ශේෂයන් තියෙන විදියක් නැහැ. ඔන්න ආරම්භක ශේෂයන් තියෙන විදියක් නැහැ. මුලින්ම ඔබ බලන්න. right. අලුතෙන් එන්නෙත් නැහැ යන්නෙත් නැහැ. අලුතෙම පටන් ගන්න ගානක්. එහෙනම් අපිට ඕන විදිහකට ගාන හදා ගන්න පුළුවන්. හැබැයි අර ආරම්භයේ හොල් කරුවකෙද්දී අවසානයේ හොල් කරුවකෙද්දී ආරම්භයේ යද්දී අවසානයේදී අපිට ඕන විදිහට ගාන හදන්න බෑ. ඒකට තිබ්බා පොඩි යාතිකාවක් කරගන්න. නේ ඥානක්කගේ යාතිකාව කරගන්න අපිට සිද්ධ වුණා නේද? ඒ යාතිකාව ඉගෙනුවා මම ඔයගොල්ලන්ට. දැන් මේකට එහෙම එකක් ඕනේ නෑ. සරලව ගාන හදාගන්න පුළුවන්. අපි යන් ඔඩේට. එක් හවුල් කරුවට රුපියල් ලක්ෂයක වාර්ෂික වේතනයක් හිමිවීම. එක් හවුල් රුපියල් ලක්ෂයක වාර්ෂික වේතනයක් හිමිවීම. හැම හවුල් කරනම වාර්ෂිකව උතර මතක තියාගන්න. මාසිකව දුන්නොත් 12න් වැඩි කරන්න වෙනවා. කාර්තුවකට දුන්නොත් 4න් වැඩි කරන්න ඕන. අර්ධ වාර්ෂික දුන්නොත් 2න් වැඩි කරන්න. දැන් මෙතන ප්‍රශ්නයක් නෑ. වාර්ෂික වේතනයක් හිමි වෙනවා හැමෝටම එක් හවුල් කරුවට රුපියල් ලක්ෂයක වාර්ෂික වේතනයක් හිමි වෙනවා. එහෙනම් හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන්ට එක කියන්න පුතේ හවුල් කරුවන්ට එක හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන්ට එක හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන්ට එක වාසී එහෙනම් මම මෙතන දා ගන්නවා හවුල් වේතන ලස්සනට දා ගන්න හවුල් වේතන වාසී එහෙනම් බැර වෙනවා කීයද දහස් වලින් හදන්නම් මෙතනට 100යි මෙතනට 100යි හවුල් කරුවන්ට වාසී එන ව්‍යාපාරයට උතර කියන්න නියමයි ව්‍යාපාරයට අවාසී එන ව්‍යාපාරයෙන් වියදමක් අඩු වෙන්න ඕනේ හැබැයි අඩු වෙන්නේ ආදායම් ප්‍රකාශනයෙන් නෙමෙයි අඩු වෙන්නේ කොහෙද විසර්ජන ප්‍රකාශනයෙන් අඩු වෙන්නේ විසර්ජන ප්‍රකාශනයෙන් එහෙනම් මේ මෙතනින් එන ශුද්ධ ලාභය තමයි මම මෙතනට එන්නේ. එහෙනම් මෙතන මම රූල් 3ක් හැම වෙලාවෙම ඉඳ තියලා අඩු කරනවා කවුද? හවුල් වේතන. හවුල් වේතන. අමල්ටයි කමල්ටයි හම්බ වෙනවා. එහෙනම් මම මෙතන දා ගන්නවා අස්සරට අමල්ටයි කමල්ටයි හම්බ වෙනවා. අමල් කමල් අස්සන දා ගන්න අමල් කමල් අමල්ට 100ක් හම්බ වෙනවා කමල්ටත් 100ක් හම්බ වෙනවා එහෙනම් 200ක් දෙන්නටම හම්බ වෙනවා ව්‍යාපාරයේ පැත්තෙන් ව්‍යාපාරයට එක වාසී වියදමක් එහෙනම් මොනවා වෙනවද අඩු වෙනවා හැබැයි අඩු වෙන්නේ මතක තියාගන්න විසර්ජන ප්‍රකාශනය මෙහෙන් අඩු කරන්න යන්න එපා මොකද හවුල් කරුවෙක්ගේ සීමාව තුල ඉන්න කතන්දරයක් නිසා මෙතනින් අඩු වෙනවා කියද්ද රුපියල් 200ක් ඉතින් මේක හැමෝටම පුළුවන් 10%ක වාර්ෂික පොලියක් හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂ මත හිමිවීම. ප්‍රාග්ධන පොලි. එහෙනම් ප්‍රාග්ධනයට පොලියකුත් තමයි හවුල්කරුවන්ට වාසියක්. එහෙනම් මම ලියා ගන්නවා. ප්‍රාග්ධන පොලි. ඔයාලට මතකයි. මෙතනින් ඒකත් මොන වෙනවද අඩු වෙන දෙයක්. ප්‍රාග්ධන පොලි අඩු වෙනවා. අඩු වෙනවා ආපහු කාගෙද දෙන්නට එන්නේ. කාටද? අමල්ටයි කමල්ටයි. දැන් ප්‍රාග්ධන පොලි බලන්න ප්‍රාග්ධන ශේෂමත්. එහෙනම් අපි පොඩ්ඩක් ගානේ යට කියවලා බලමු මේගොල්ලෝ ප්‍රාග්ධනේ කීයක් දාලාද කියලා. ප්‍රාග්ධනයේ ලෙස අමිල සහ කපල විසින් රුපියල් 400ක් සහ 200ක් යොදන ලදී. ප්‍රාග්ධනය යොදලා මුදල් පොත හර ප්‍රාග්ධන ගිණුම බැර නම් ප්‍රාග්ධන ගිණුම බැර මෙතනම කවුරු කියලාද මුදල් කියලා. මෙතන මුදල් කියලා. අමිල රුපියල් කීයද? අමිල 400යි අමිල 400යි කපිල 200යි. මුදල් පොත හර නම් බැර මෙතන 400යි මෙයා 200යි. ප්‍රාග්ධන පොලි දීලා තිබ්බා 100ට 10යි ප්‍රාග්ධන පොලි තොත්තම බලලා නෙමේ 400ට 110ක් කියන්නේ 40යි. නම් ප්‍රාග්ධන පොලි මෙතනට රුපියල් 40යි. නම් මෙතනට පොලි රුපියල් 20යි. ඒක ව්‍යාපාරයට වියදමක් එන 60ක් අඩු වෙන්න ඕනේ. පෙන්වන ලස්සනට 40යි 20යි. එහෙනම් මෙතනින් මොනව වෙනවද 60ක් අඩු වෙනවා. ඒක මෙතනින් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙනත් වියදම් අනම්මනම් වලින් අඩු වෙන්නේ නැහැ. ඒක හවුල්කරුවෙක්ගේ සීමාව තුල සිදුවෙච්ච දෙයක්. පඬිත වැඩක්. ඒක පඬිත වැඩක් නෙමෙයි. ඒ නිසා ඒක අඩු වෙන්නේ විසර්ජන ප්‍රකාශනයට අදාළව.
ප්‍රාග්ධන පොලි හරි ලාභ පිළිවෙලින් 3ට 2කට බෙදා ගන්නවලු අනුපාතය. අවුරුද්ද අන්තිමේදී හවුල් ව්‍යාපාරේ රුපියල් 3,60,000ක ශුද්ධ ලාභයක් උපයලා තියෙනවා. මෙතනට එන්න. අවුරුද්ද අන්තිමේදී රුපියල් 360ක ශුද්ධ ලාභයක් උපයලා තියෙනවලු. එහෙනම් ඒ 360ට තමයි මම මෙන්න මෙතනට දාගන්නේ 360ක් කියලා. ලස්සනට දාගන්න. මෙන්න මේ මෙතනින් එන එක තමයි මෙතනට එන 360. හරිද? දැන් බලන්න හවුල් ව්‍යාපාරයේ ලාභය තිබ්බ ශුද්ධ ලාභය 360ක් තිබ්බා. මේ වෙද්දී රුපියල් 200ක් සහ 60ක්. ඒ කියන්නේ රුපියල් 260ක මුදලක් හවුල්කරුවන්ට දැනටමත් බෙදලා දීලා ඉවරයි. දැනටමත් බෙදලා දීලා ඉවරයි. මේක ආවේ කොහොමද? මෙතනින් ආපු 200 + 60. නේ? 200 සහ 60ක් දැනටමත් බෙදලා දීලා ඉවරයි. තව දුරටත් එනං හවුල්කරුවෝ අතරේ බෙදලා දෙන්න පුළුවන් 100ක්. එහෙනම් මේවට අපි කියනවා මොන කොටස් කියලාද? ලාභ කොටස්. කාටද? අමල්ටයි කමල්ටයි. ඒක වෙනම පැත්තකින් හදලා පෙන්නන්න ලස්සනට. ඒක වෙනම පැත්තකින් හදලා පෙන්නන්න. මේ කටුවට වගේ. මෙතන මේ යටි. දැක්කද? 360ක් ශුද්ධ ලාභ. එහෙනම් ශුද්ධ 360ක් බෙදන්න ඕනේ. බෙදද්දී 200ක් වැටුප් පෙස අරගෙන 60ක් ප්‍රාග්ධන පොලි වශයෙන් දීලා දැන් තව දුරටත් බෙදන්න පුළුවන් කීයද පුතේ? රුපියල් 100ක්. එහෙනම් අනිවාර්යයෙන් මොන කොටස්? ලාභ කොටස්. ලාභ කොටස්. බෙදන්න කොහමද? අමල්ට 3ට 2 අනුපාතය. එහෙනම් මේ 100 බෙදන්න ඕනේ කොහමද? 100 බෙදන්න ඕනේ අමල් සහ කමල් අතරේ. 3ට 2යි අනුපාතය. ලාභ බෙදා ගැනීම අනුපාතය 3ට 2යි. ලාභ බෙදා ගැනීම අනුපාතය 3ට 2යි. 3යි 2යි 5යි. ඒ කියන්නේ අමල්ට 5න් 3කුත් කමල්ට 5න් 2කුත් එන්න ඕනේ. අමල්ට 5න් 3යි කමල්ට 5න් 2යි. 100 5න් බෙදනවා 200යි. 100 5න් බෙදනවා 20යි. 20ව 3ක් කියන්නේ කීයද? එහෙනම් අමල්ට 60යි. 100 5න් බෙදනවා 20යි 20ව 2ක් කියන්නේ 40යි. එහෙනම් ලාභ කොටස් මෙතන 100 මේ විදිහට බෙදනවා. අන්තිමේ මතක තියාගන්න මෙතන උත්තරේ කීයක් එන්න ඕනද? බිඳුවක් එන්න ඕනේ. ඒ ඔක්කොම බෙදලා දෙන්න ඕනේ. හවුල්කරුවන්ට මේකත් පට්ට වාසි, පට්ටම වාසි. ඒ ලාභ කොටස්. නම් මම මෙතෙන්ට ලියා ගන්නවා ලාභ කොටස්. ලාභ කොටස් ලිව්වා 60යි 40යි. අලාභ කොටස් එනවා කීයද? 60යි 40යි. මේක හවුල් කරන වාසියනේ 60යි 40යි. අලාභ කොටස් ආවනම් මේ පැත්තට එනවා අලාභ කොටස් කියලා. පැහැදිලිද? ලාභ කොටස් 60යි 40යි. හදා ගන්න. දැන් සමහර මේ ළමයි ඉන්නවා මේක තේරෙන්නේ නැහැ. අර 60යි 40යි ගත්ත එක. එහෙම උන් ඉන්නවා. 60යි 40යි ගත්ත එක තේරෙන්නේ නැති උන් ඉන්නවා. ඉතින් ඒක ගන්නෙ කොහොමද? මම මෙතන පෙන්නන්නම්. මේ 100න් 5න් 3යි. 100න් 5න් 3යි. මේ එතකොට ඉතින් මේක දැනගන්න බෑනේ. 3 වරක් 100 300. 300 මම බෙදුවම 60යි. 100න් 5න් 2යි. අපි hina වුණාට ඒවත් බැරි ඕන තරම් ඉන්නවා. ඒ නිසා පොතේ හොඳට ඉගෙනගෙන යන්න. 100 200 5 40. ඔන්න ඔය විදිහට තමයි කතන්දරේ එන්නේ. වැඩේ ඉවරයි. වැඩේ ඉවරයි. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ උත්තර යනවා ජංගම ගුණමේ ශේෂණ කොපමණද කියලා අහනවා. එතරයි නේද? 100ක වාර්ෂික වේතනය හරි 10% ප්‍රාග්ධන පොලිය හරි. එහෙනම් බලනවා හදමු කතන්දරය. මෙතන උත්තරේ එකතු කරනවා 400යි. මෙතන උත්තරේ 200යි. මේක මේ පැත්තට ගන්නවා 400යි 200යි. මෙතන හැම වෙලාවෙම එන්නේ කවුද? ශේෂය 15ට ගෙනාවා. එහෙනම් මෙතන මුකුත් නැහැ. මෙතන මුකුත් නැහැ. එහෙනම් අවසාන ශේෂය වට පේනවා. එහෙනම් කීයද? 400යි 200යි. ඒක ඉස්සරහට යනවා මේ විදිහට 400යි 200යි කියලා. මෙන්න මේ ශේෂය මෙහෙම ඉස්සරහට යනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? ශේෂය ඊගේ කියලා. මෙතන මුකුත් ගැන්ලිය නම් මනන්නේ නැහැ. මෙතන ශේෂයත් අපි කරමු 60යි 40යි 100යි 100යි 200යි 160යි.
මේක මේ පැත්තට ගේනවා 200යි 160යි. 200යි 160යි. එහෙනම් බැලන්ස් එක එනවා කීයද මෙතන? 200යි 160යි. ඒක මේ විදිහට ඉස්සරහට එනවා සුපුරුදු පරිදි 200යි 160යි කියලා. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය අවසාන දිනට අමිල සහ කපිලගේ ජංගම ගිණුමේ ශේෂය අහනවා. එහෙනම් 200යි 160යි උත්තරේ අංක කීයද? 3. 15ට උත්තරේ අංක 3. 15ට උත්තරේ අංක 3. අපි යම් අංකින් ස්කීම් එකට බලන්න උත්තරේ හරියද කියලා. ගුරුන්ටත් අකුරු වරදී. මේව නැති වරදින්න විදියක් නැහැ කොහොමද? 15ට උත්තරේ අංක 3 200යි 160යි. නියමයි හදාගන්න. මම ඉක්මනට ඊළඟ එකට යනවා. 16 වෙනි ප්‍රශ්නය අහනවා. අමිල සහ කපිල රුපියල් 50 බැගින් වර්ෂය තුලදී ගැනීම ලබා ගත්තේ නම් අමිල සහ කපිල ගැනලි කරොත් කියලා අහනවා. ගැනලි කරොත් ව්‍යාපාරයේ හිමිකම කොපමණද කියලා අහනවා. මේක මගනවා මෙතන. ගැනලි කරොත් හිමිකම කොච්චරද කියලා අහනවා. ඔයාලට මතකයි ගැනලි කරනවා කියලා කියන්නේ හිමිකම අඩු වෙනවා කියන එක. එහෙනම් ගැනලි තියෙන්නේ කොහෙද? ජංගම ගිණුමේ මෙතන. එහෙනම් මම මොකද කරන්නේ? ආපහු පාර පොඩි උන් වගේ ඔන්න මෙහෙම පෙන්නන්න. ගැනලි. එතකොට දැන් තාම ඔන්න ගාන මෙහෙම හදලා නැහැ. එහෙනම් මේ ශේෂයන් වෙලා නැහැ තාම. ශේෂයන් මම දැන් මුකුත් කරලා නැහැ මෙහෙම. හරිද? ගාන දැන් අන්න ආයෙ මුලට පොඩ්ඩක් ගත්තා. මම කපා ගත්තා. හරිද? හැමෝම ගැනලි කරලා 50 ගන්න. කවුද ගැනලි කරලා තියෙන්නේ? අමිල සහ කපිල රුපියල් 50 බැගින් ගැනලි කරොත්. ගැනලි කරනවා කියන්නේ මුදල් ගැනලි වෙන්නේ. මුදල් ගැනලි කියලා නෑනේ මුදල් ගැනලි. එහෙනම් සල්ලි එලිට ගිහලා මුදල් පොත බැර. එහෙනම් මොකක් කර ගිණුමක් කර වෙන්න ඕනේ. මෙතන 50යි. මෙතන කීයද? 50යි. දැන් ආයෙ බබාලෝගේ එකතු කරන්න ඇරට. 200යි 160යි. 200යි 160යි. දැන් මොකද වෙන්නේ? කලින් නම් 200 ගෙඩිය පිටින් ගියා. දැන් මොකද වෙන්නේ? ඉස්සරහට යන ගිය 250යි 200යි. ඉතින් ඒව බැලන්ස් කරන්න බැරි නම් ඉන්න බෑ මෙතන. මෙතන 100 කීයද? 10යි. ඉස්සරහට යනවා 150යි 110යි. අපෙන් අහනවා ව්‍යාපාර ආයතනයේ හිමිකම අහනවා. ව්‍යාපාර ආයතනයේ හිමිකම අහනවා. ගැනලි කරාට පස්සේ හිමිකම කොටස් දෙකයි. හිමිකම කොටස් දෙකයි. කවුද? හිමිකම කොටස් දෙකයි. කවුද කොටස් දෙක? ප්‍රාග්ධන ගිණුමයි ජංගම ගිණුමයි. ප්‍රාග්ධන ගිණුම ඉන්නවා දබලක් ඉන්නවා කවුද? අමිල සහ කවුරු හරි කපිලද කවුද? මෙතනත් ඉන්නවා අමිල සහ කපිල ඉන්නවා. අමිලගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 400යි. කපිලගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 200යි. එහෙනම් ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කීයද? 600යි. හිමිකම්. ජංගම ගිණුමේ ශේෂය 150යි. කපිලගේ ඉන්නවා කීයක්ද? 110ක්. නම් මේ දෙන්න එකතුව ගන්න කීයද? 150 110යි 260යි. 260යි. එහෙනම් මෙන්න ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 600යි. මෙන්න එහෙනම් මේ දෙන්නගේ එකතුව කීයද? 600 260යි කියන්නේ කීයද? 860යි. 860යි. එහෙනම් අපෙන් අහනවා හවුල් ව්‍යාපාර හිමිකම 860යි 16ට උත්තරය අංක 5. හදා ගන්නක් ගන්න. 16ට උත්තරය අංක 5. හරියට හදා ගන්න කතන්දරේ. 16ට උත්තරය අංක 5. ඔන්නෝම ගාන. දැන් මේ ගාන හරි ලේසි කියන්නේ ලේසිත් නෑ නිකන්. ලේසි ඉතින් මේව නම් අපි හදලා පාට ලේසි. ඕගොල්ලෝ හදපුවම ඕගොල්ලන්ට මාර ලේසි. මේ ගාන මේ ලස්සනට මේ සුද්ධ ලාභය දීලා තිබ්බා.
මේ උත්තර ටික මෙහෙම ආවා. මේ ආදායම් ප්‍රකාශනයේ චුට්ටක් ඕන නම් ලියා ගන්න. අරගම තමයි ඉතින්. කවුද? එමමයි. විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය ආරම්භක තුකය එකතු කළා ගැනුම් ආවොත් කියලා විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය දල ලාභය අඩු කළා අවසාන තොගය දල ලාභය එකතු කළා ආදායම් අඩු කළා වියදම් මෙතනට එනවා කවුද අන්තිමේදී මේ විදියට ශුද්ධ ලාභය මේ ගානේ ලස්සනට ශුද්ධ ලාභය මොනවා කරලා දුන්නද දීලා තිබ්බා මේ ගානේ ලස්සන ශුද්ධ ලාභය දීලා තිබ්බා වියදම් ශුද්ධ ලාභය දීලා තිබ්බා දැන් ප්‍රශ්නයක් නෑ හොදා ගන්නටක් ගල ගන්න එහෙනම් විනාඩි 32ක් ගිහින් තිනවා නේ. එතකොට මේක ඇවිල්ලා තනිකර සෙකන්ඩ් පේපර් එකේ ගානක් හා සමානයි. පැහැදිලිද? ඉතින් මහන්සි වෙන්න ඕනේ. ඔන්න ඔය විදිය 2012 MCQ එක හදලා ඉවර කරනවා. හදා ගන්නක් ගාලා. රයිට් අපි යනවා 2013 ගානට 2013 ඉරල් ගානට මම පොඩි සපෝට් එකක් තව දෙන්න. තව සපෝට් එකක් දෙන්න. මම මෙන්න මෙහෙම ලියා ගන්න. දැන් ප්‍රාග්ධන ගිණුම් ජංගම ගිණුම් වල ශේෂයන්. මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. ශේෂයන් ලියද්දි මම මෙන්න මෙහෙම තවත් ඕගලන්ට ඕන ලේසි කරනවා. අපි මෙතන මේක වරන් ගන්න මේක නේ මෙතන තියෙන ශේෂය. මෙතන තියෙන පොතේ ආරම්භක ශේෂය. සමහර වෙලාවට මේ පැත්තේ තියෙන්නත් පුළුවන්. දැනට මෙහෙම දාන්න. මම මෙන්න මෙහෙම ලියනවා පොඩි කටපාඩමක් මේ පැත්තට තියෙන ටික ලියා ගන්න ඕන මෙහෙම මොනවද තියෙන්නේ හවුල් වේතන මම මේ කියන්නේ බැරිම එකෙක්ට නෑ බැරිම එකෙක්ට හවුල් වේතන දැන් දෙයකට යන්න ඕන අයක ඉන්නේ අනිත් එක කොහොමද විසර්ජන ප්‍රකාශනය හවුල් වේතනනේ විසර්ජන ප්‍රකාශනය විසර්ජන මේක ඇවිල්ලා ප්‍රකාශනය මේක ඇවිල්ලා ආදායම් ප්‍රකාශනය විසර්ජන මෙතනින් යන ශුද්ධ ලාභය මෙතනට මාරු වෙනවා රයිට් මම නිකන් මෙතන ලියා ගන්නවා ජොලියට වගේ මේ හවුල් වේතන හවුල් කරුවෝ 3 දිනක් විතර ඉන්න පුළුවන් ඒවා නිකන් ලියලා තියා ගන්නවා එයිද නැද්ද කියලා දන්නේ නැහැ මම නිකන් ලියලා තියා ගන්නවා ඊට පස්සේ මම මෙතන ලියනවා ආපහු ප්‍රාග්ධන පොලි මම නිකන් මේ ඔයාලට තව ලේසි කරන්න. අප්‍රාග්ධන පොලි නෙමෙන්න මෙතන. අය ඒක හවුල් කරුවට වාසේ ව්‍යාපාරයෙන් ඒක අඩු වෙන්න ඕනේ. අඩු වෙන්නේ ආදායම් ප්‍රකාශනය නෙමෙයි ජංගම මේ විසර්ජන ප්‍රකාශනය. මම නිකන් ලියා ගන්නවා මේ. කොච්චර ප්‍රැක්ටිකල් නැද්ද මම දන්නේ නැහැ. මම නිකන් ලියා ගන්නවා. ප්‍රාග්ධන පොලි හවුල් කරුව 3 දිනකට ලියන්නේදී ප්‍රාග්ධන පොලි. හවුල් වේතන ප්‍රාග්ධන පොලි. ලාභ කොටස් ආවොත් මෙතනට අපි දන්නේ ලාභ කොටස් දෙන්නේ කියලා. නමුත් ගොඩක් වෙලාවට තියෙන දේවල්. පැහැදිලිද? රයිට්. නිකන් ලියාගත්තා මම මේක. තියෙනවද නැද්ද දැන් අපි යනවා 2013 ගානට මහන්සි වෙන්න හැම වෙලාවම අර්බුදයක් තියෙනවා කියලා උඹලා නිකන් හිටියොත් අන්තිමේදී මෙලෝඩියක් හම්බෙන්නේ නේ. ඒකින්ද මේ අර්බුදයෙන් නැගී සිටින්න ඕනේ. ඒත් එක්කම වැඩ ටික ගන්න 2013 16 18 බලන්න සෙල්ලම් කරන්න එපා. MCQ questions අහලා තිනවා 3ක් එක දිගට. අපි දාගත්ත BHS
අපි දාගත්ත පොතේ BHS කියන්නේ වහනුක හේමක සීන් එක රයිට්. අපි යන වැඩේට බානුක සහ හේමක පිළිවෙලින් රුපියල් ලක්ෂ 3ක් සහ ලක්ෂ 4ක් ලක්ෂ 30ක් සහ ලක්ෂ 40ක් ප්‍රාග්ධන ආයෝජනය කරමින් හවුල් ව්‍යාපාරයක් 2012 4 දින ආරම්භ කරන ලදී. හරිද? තප්පරයක් දෙන්න. right දැන් හරි. අවුරුදු මුල පටන් අරන් තියෙන පුතේ නේ. අවුරුදු මුල පටන් අරන් තියෙන්නේ. ඇයි 2000 සාමාන්‍යයෙන් 2013 ගාන කියන්නේ 2012 4 එකයි. නේද? 2012 4 එකයි 2013 වෙන 31යි. අවුරුදු මුල බානුකයි හේමකයි ලක්ෂ 3ක් සහ ලක්ෂ 4ක් පිළිවෙලින් ප්‍රාග්ධන ආයෝජනය කරමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. එහෙනම් මේ මෙතනත් මේ ආරම්භක ක්ෂ තියෙන විදියක් නෑනේ. ඒ කලින් තියෙන විදියක් නෑ. අලුතෙන්ම තමයි ව්‍යාපාර පටන් ගන්න තියෙන්නේ. එහෙනම් මුදල් ඔන්න ආයෝජනය කළ අවුරුද්දේ මුලම මුදල් කීයද පුතේ? දහස් වලින් හදමු රුපියල් දහස් වලින් 3000යි 4000යි. 3000යි 4000යි. මෙන්න මේ S කියන මනුස්සයා ඉන්න අවුරුද්දේ අන්තිමේදී එන්නේ S කියන මනුස්සයා. මට මතකයි මම කිව්වා කලින්. එතකොට S අවුරුද්දේ මුල ඉඳලා නෑ බානුක. එතකොට ඒක රයිට්. ඔවුන් පහත සඳහන් කොන්දේසි වලට එකඟ වෙලා අවුරුද්දේ ආරම්භයේ. එතකොට ශානක කියලා හවුල් ව්‍යාපාරයට බැඳිලා තියෙනවා. එතකොට ආරම්භක ශේෂයන් නැහැ මේ ගානේ අයියේ බබාල නෙමේ මේක අවුරුද්දේ මුල පටන් ගත්ත ගානක. ඒක ආරම්භක ශේෂ තියෙන විදියක් නැහැ. ජංගම ගිරිමේ සහ ප්‍රාග්ධන ගිරිමේ ආමතන. ශානක කියන මිනිස්සයා හවුල් ව්‍යාපාරයට එනවා. හැබැයි එන්නේ අවුරුද්දේ අන්තිමේදී. අපි කිව්වා අවසානයේ ඉවත් වීමක් හෝ අවසානයේ පැමිණීමකදී ලාභ කොටසත් ඔක්කොම බෙදාගත්තට පස්සේ තමයි ඒ අදාළ හවුල්කරුගේ කතන්දරය අපි කරගන්නේ. ආයි කියනවා ආරම්භයේ සහ ආරම්භය එකක් නෙමෙයි මේ ගාන ඇවිල්ලා අවසානයේ පැමිණීමක්. ඒතර අපි කිව්වා තීරි ක්ලාසස් වලදී අවසානයේ හවුල්කරුවෙකු ව්‍යාපාරයට පැමිණුණොත් එහෙම නැත්නම් ව්‍යාපාරයෙන් ඉවත් වුණොත් අපි කිව්වා ලාභ කොටසත් බෙදාගත්තට පස්සේ තමයි ඉවත් වීම හෝ පැමිණීමට අදාළ කතන්දරේ යාතිකාව අපි කරගන්නේ. එතකොට ඉවත් වීමේදී තව දුරටත් කිව්වා මතකද දන්නේ නැහැ. වත්කමක් පාරලා දුන්නොත් ඒක ලාභ කොටස් බෙදන්න කලින් චුට්ටක් කරගන්න ඕනේ. මොකද ඒ ලාභය හෝ අලාභය තියෙන නිසා. එහෙම නැත්නම් එච්චර දරුණු නැත්නම් ලාභ කොටසත් බෙදාගත්තට පස්සේ තමයි කතන්දරේ කරන්නේ. මෙතනත් එහෙමයි. මෙන්න මේ S කියන මිනිස්සයා. S කියන්නේ කවුද? S කියලා කියන්නේ S කියන්නේ ශානක. ශානක හවුල් ව්‍යාපාරයෙන් අවුරුද්දේ අන්තිමේදී එහෙනම් පුතේ මතක තියාගන්න හින්ට් එක මොකක්ද? ලාභ කොටසුත් බෙදාගත්තට පස්සේ ඒ කියන්නේ B සහ H ලාභ කොටස බෙදාගත්තට පස්සේ තමයි අපි ගන්න මේ S ට අදාළ S ගේ පැමිණීමට අදාළ කතන්දරය කරගන්නේ. රයිට් අපි යන්නේ එහෙනම් අපි ටට්ටක් ගාලා කරගෙන යනවා බානුක සහ හේමක පිළිවෙල රුපියල් 4,50,000ක සහ 7,50,000ක වාර්ෂිකවට උඩිම ගියයි. ප්‍රශ්නයක් නෑ වාර්ෂිකවට බක් අන්න දැක්කද? අපි fill in the blanks අන්න 750යි කීයද 450යි S ට වැටුපක් දෙන්නේ නැහැ. ඇයි S එන්නේ අවුරුද්ද අන්තිමේදී. එහෙනම් S ට ඔබ දෙන්නේ 450යි 700 අපිලිවලින් සමා වෙන්න බානුකට 450යි හේමකට 750. මෙතනට 450. හරියට දාගන්න. මෙතනට 750. එතකොට මේක යනවා කොහෙටද? විසර්ජන ප්‍රකාශනයේට හවුල් වේතන හිමි වෙනවා බානුකට B සහ H ලස්සනට ගන්න 450යි 750යි එහෙනම් එකතුවක් ගන්නවා ඉස්සරහට කීයද රුපියල් 1200ක් ව්‍යාපාරයට වියදමක් අවාසියක් අඩු වෙනවා හවුල් කරුවන්ට වාසියක් බැර වෙනවා ඩබල් එන්ට්‍රිය විසර්ජන ප්‍රකාශනයේ හර ජංගම ගිණුම බැර බබාලා නෙමෙයි දැන් පුළුවන් ප්‍රාග්ධනය මත වාර්ෂික 10ක පොලියක් හිමි වේ නව හවුල්කරුගේ පැමිණීම මෙතන වැඩක් වෙන්නේ නැහැ. නව හවුල්කරුගේ පැමිණීම පුතේ මෙතන වැඩක් වෙන්නේ නැහැ අයියේ. හවුල්කරුවා එන්නේ අවුරුද්ද අන්තිමේදී. එතකොට එයා අදාළ නැහැ. ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 3000යි දහස් වලින්. එහෙනම් 10ක් කියන්නේ අපි ලියාගෙනම තියෙනවා. 10ක් කියන්නේ කීයද? 300යි. ප්‍රාග්ධන පොලි හිමි වෙනවා. මෙයාට 300යි. මෙයාට කීයද? 400යි.
මෙතනට හිමි වෙන්නේ නැහැ. ප්‍රාග්ධන පොලි බානුක සහ හේමකට අතරේ බෙදී යනවා 300යි 400යි ඔක්කොම කීයක්ද 700ක් මෙතනින් මොන වෙනවද පුතේ අඩු වෙනවා. ලේසි. බානුක සහ හේමක අතර ලාභ සම බෙදා ගන්නවලු. සම බෙදා ගන්නවලු. වර්ෂ අවසානයේදී හවුල් ව්‍යාපාර 2400ක ශුද්ධ ලාභයක් ලැබීය. අයනම් මෙතන මේ අපේ ආදායම් ප්‍රකාශනය මම මෙතනින් ගන්නන්න මෙන්න කම්මැලි කරා. අපේ මේ ආදායම් ප්‍රකාශනයේ මෙතන 2400ක පුතේ තියෙනවලු මොකක්ද ශුද්ධ ලාභයක්. 2400ක තියෙනවා පුතේ ශුද්ධ ලාභයක්. එහෙනම් 2400 තමයි මෙන්න මෙතනට මාරු කරන්නේ. මෙතනට මාරු කරන 2400ක්. එහෙනම් විසාදන ප්‍රකාශනයට මෙතනින් යන එක මෙතනට මාරු කරනවා. ඒ කියන්නේ හවුල් කරුවා අතර 2400ක් දෙන්න ඕනේ. හවුල් කරුවන 2400ක් දෙන්න ඕනේ. එහෙනම් ඒකත් හරියි. ශාන කවුල්කාරයෙකු බඳවා ගන්න උසින් ප්‍රායෝජන ලක්ෂ දෙකක් ගෙන කීර්තිනාමය මෙච්චර කැසියොන් ගත කර නව ලාභ අනුපාතය 2:2ට 1. එතකොට කීර්තිනාමය ගැළපිල්ල සහ නව හවුල්කරු වන ශානකගේ නව ප්‍රාග්ධන කොටස අපි පුතේ දැම්ම කලපන්නේ නැහැ. මොකද අපි තීරියක් ක්වෙස්චන් ඉගෙන ගත්තා. මොකද්ද? ඔව්ද? අනේ නෝ ශානකගේ මේ දෙක අපි දැම්ම ගලපන්නේ නැහැ. ඇයි ඒ දෙක ගලපන්නේ අපේ යාතිකාවදී අපි ඉගෙන ගත්තා මොකක්ද? හවුල්කරුවෙකු ව්‍යාපාරයට එද්දී අලුතෙන් එන හවුල්කරුගේ ප්‍රාග්ධන කොටස ගලපන්න ඕනේ, කීර්තිනාමය ගලපන්න ඕනේ නේද? ඒක තමයි ඒක යාතිකාව. ඒතකොට ඒක කරගන්නේ පුතේ ලාභ කොටස බෙදාගත්තට පස්සේ. එහෙනම් අපිට පුළුවන් ෂේප් එකේ මෙතනින් හදන්න. අපි ළඟ තිබ්බා අපි ළඟ හිටියා කියන්නේ අපේ ශුද්ධ ලාභය 2400ක් තිබ්බා. ශුද්ධ ලාභය 2400ක් තිබ්බා. මේ වෙද්දී අපි හවුල්කරුවා අතර රුපියල් 1200ක් සහ 700ක මුදලක් බෙදා අවසానයි. ඒ කියන්නේ අපි දැනටමත් හවුල්කරුවා අතරේ රුපියල් 1900ක මුදලක් මේ දෙන්නගේ එකතුව 900ක් බෙදා අවසానයි. කියන්නේ තව දුරටත් හවුල්කරුවා අතරේ බෙදා හරින්න පුළුවන් කී එකකයක්ද 2400 900ක් ගියාම අපිට පුළුවන් කීයක් බෙදා හරින්නද රුපියල් 500ක් බෙදා හරින්න. එහෙනම් මේ 500 අපි කියන්නේ තව දුරටත් බෙදා හරින්න පුළුවන්. එහෙනම් මොන කොටස්ද? ලාභ කොටස්. එහෙනම් අපිට බය නැතුව මෙතන ලියනවා හවුල් ව්‍යාපාරයේ තියෙන මොන කොටස්ද? ලාභ කොටස්. ලාභ කොටස්. එහෙනම් S ට හම්බ වෙන්නේ ඇයි S ේ අවුරුද්ද අන්තිමේදී B සහ H ලාභ කොටස් බෙදනවා පැරණි අනුපාතයට. ඒ නව හවුල්කරුට ලාභ කොටස් හම්බ වෙන්නේ නැහැ. ලාභ සම බෙදා ගන්නවලු. එහෙනම් 500 සම බෙදා ගන්නවා. නම් මෙතන 250යි මෙතන 250යි. උත්තරේ කීයද? 500යි. අන්තිමේදී පුතේ මෙතන උත්තරේ කීයක් එන්න ඕනද? බිංදුවක් එන්න ඕනේ. ඒ 500 තුන බෙදලා දුන්නා. එහෙනම් මෙතනට එනවා මොනවා කියලාද? ලාභ කොටස් කියලා. මෙයාට හිමි වෙන්නේ ලාභ කොටස්. අයියා අලුතෙන් ව්‍යාපාරයට එන්නේ අවුරුද්ද අන්තිමේදී. එහෙනම් ලාභ කොටස් මෙයාට 250යි මෙයාට 250යි. බලන්න කොච්චර ලස්සනද කියලා. ලාභ කොටසුත් හරි. දැන් ලාභ කොටස බෙදාගත්තට පස්සේ තමයි නව හවුල්කරුගේ හෙවත් අපේ ශානකගේ වැඩේ කරන යා ව්‍යාපාරයට ගේනවා රුපියල් බදා ගන්න ප්‍රාදාන රුපියල් ලක්ෂ 20ක් ගේනවා. ප්‍රාග්ධන හල්ලේ ගෙන ලක්ෂ 20ක්. එහෙනම් යලිත් වතාවක් අවුරුද්ද අන්තිමේදී මුදල් කියලා එයා ලක්ෂ 20ක් ගේනවා. ඒ කියන්නේ රුපියල් 2000ක් වගේක්. ඒත් එක්කම කීර්තිනාමය ගලපන්නත් ඕනේ. කීර්තිනාමය 800ක් ලෙස ඇස්තමෙන්ද කත කරලා. කීර්තිනාමයේදී මම ඔයගලන්ට ඉගැන්නුවා කොහොමද කීර්තිනාම ගැලපිල්ල කරන්නේ. මම මෙන්න මේ විදිහට ඔයගලන්ට කිව්වා ලියා ගන්න කියලා. කීර්තිනාමය ඒක කෙලිම මේත් ලියා ගන්න කීර්තිනාමය කියලා. කීර්තිනාමය කෙලින්ද දන්නෙත් නැහැ කෙලින්නේ. හැම වෙලාවෙම නව අනුපාතය හර කීර්තිනාමයේදී මතක තියාගන්න ඉතින් හැම වෙලාවෙම නව අනුපාතය හර මතක තියාගන්න. එහෙනම් පැරණි අනුපාතය බැර නව අනුපාතය හර පැරණි අනුපාතය බැර. බෝල්ඩ් එකේ කීර්තිනාමයේදී මතක තියාගන්න හැම විටම නව අනුපාතය හර
නවානුපාතය හර හැම වෙලාවම පුතේ පැරණි අනුපාතයේ බැර. එහෙනම් පැරණි අනුපාතේ වාට මතකයි සමසමව කියන්නේ 1:1. නවානුපාතය 2:2 2:2 2:1 2:1 පැරණි අනුපාතය 1:1. එහෙනම් කීර්තිනාමය අපි හොයාගත්තා ගාන දීලා තිබ්බ 800යි කියලා. පැරණි අයට විතරයි හම්බ වෙනා මෙයාට ඉෂ්ට දෙන්නේ නැහැ කීර්තිනාමය. ඉෂ්ට කීර්තිනාමය දෙන්නේ නැහැ. එහෙනම් දෙනවා 1:1. එහෙනම් කීයද 400යි 400 800 කීර්තිනාමය 800යි 400 බෙදුවා 2:2 2:2 3:1 2:2 4:1 5:800 5 බෙදුවම 160යි 160 ඒවා දෙකක් කීයද 160 ඒවා දෙකක් අපි බලමු 320යි 320යි එකක් කීයද 160යි 300 320යි 640 640 160යි කියන්නේ 640 160 640 100යි 740 60යි 800යි ඔන්න ඔය විදිහට අපිට බලමු පොතේ කීර්තිනාමය කඩලා බෙදන්න. ඔච්චරයි. ඊට පස්සේ අපි මේක බැලන්ස් කරගමු. වැඩි පැත්ත 3400යි 4400යි 2000යි 3400යි 4400යි 2000යි 2160ක් අඩු කරනවා 0.4යි 8යි 1යි 1840ක් ඉස්සරහට නම් මෙන්න මෙතනට 0.8යි 0.3යි 3යි නෙමෙයි 4යි 4080ක් යනවා මෙතනට 0.8යි 0.යි මෙතනට නේද 380ක් යනවා මෙතනට මේ පැත්ත මුකුත් නැහැ ලාභ කොටස විතරයි තියෙන්නේ එකතු කරගෙන යන්න පුළුවන් ටක් ගාලා 400 පරණ 200 පරණ 700 300 1000යි 700 පරණ 200 පරණයි 1000යි 1400යි මෙයාට මුකුත් නැහැ අවුරුද්දේ අන්තිමයවත් මුකුත් නැහැ යාට ඉතින් මේක මේම ඉතින් බබාලා නෙමෙයි මෙතන දානවා අපි කෙලින්ම ශේෂය මෙතනට එනවා 1000 දාමුකෝ මෙතනට එනවා 1000යි 1400යි 1400යි 1000යි එහෙනම් 1400යි දිගටම එනවා ගාන යන පළවෙනි ප්‍රශ්නය බානුක සහ හේමගේ ජංගම ගිණුම් වල ශේෂණ කොපමණද කියලා එහෙනම් 16ට උත්තරය අංක 4 දැන් 16ට උත්තරය අංක 4 අයි මේ තියෙන්නේ 10යි 1400 හදා ගන්නටක් ගාලා හවුල්කරුවන්ගේ දෙවෙනි ප්‍රශ්නය 18 වෙනි ප්‍රශ්නය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් වල ශේෂණ කොපමණද කියලා අහනවා. ප්‍රාග්ධන ගිණුම් වල ශේෂණ කොපමණද කියලා අහනවා. ප්‍රාග්ධන ගිණුම් වල ශේෂණ 3080යි 4080යි 1840යි 18ට උත්තරය අංක 1 18ට උත්තරය අංක 1 18ට උත්තරය අංක 1 18ට උත්තරය අංක 1 බලන්න මාකින් ස්කීම් එකත් එක්ක බලන්න 18 උත්තර අංක 1 හදා ගන්න ටක් ගාලා රයිට් 18 උත්තර අංක 2 ඊළඟට යනවා හවුල් ව්‍යාපාරයේ හිමිකමේ වැඩිවීම හවුල් ව්‍යාපාර හිමිකමේ වැඩිවීම ටක් ගාලා හදා ගන්න මේ ටික දසරය නැද්ද අරන් දෙන්නද කියලා අහනවා කොල්ලෙක්කනේ පින්වන්තෙක් ඉන්නනම් අරන් දෙන්න මේ රෙද්දකින් මකන්නේ එහෙම ආනිකත් ලොකු දෙයක්. හරි. හිමිකම වැඩිවීම. දැන් මතකයි. හවුල් ව්‍යාපාරයක් ගත්තට පස්සේ පුතේ හිමිකම කොටස් දෙකයි. ඒ ඇවිල්ලා ජංගම ගිණුම ප්ලස් කවුද පුතේ ප්‍රාග්ධන ගිණුම. ජංගම ගිණුම දැන් හවුල් කරු 3 දෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන අපි දානවා BHS ප්‍රාග්ධන ගිණුම 3 දෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන BHS
right B ගේ ශේෂය තියෙනවා කීයක්ද 1000ක් H ගේ ශේෂය තියෙනවා 1400ක් S ගේ ශේෂය නැහැ ජංගම ගිණුමේ ප්‍රාග්ධන ගිණුමේ B ගේ ශේෂය 3080යි R ගේ ශේෂය 480යි S ගේ ශේෂය 1440යි අපි කියන්නේ යක්කු වගේ වැඩ කරන්න ඕනේ මේවා නැත්තම් මේකෙන් අර ගෑනු වගේ එහාට නැලවි එහෙම හරියන්නේ නැහැ නැත්තම් මේක කරන්න බෑ මේ වැඩේ දැන් ජංගම ගිණුමේ සම්පූර්ණ ශේෂය වෙනවා කීයද 2400ක් මෙතන එකතුව ගන්න 380යි 480යි 1440යි 9000ක් කියලා එනවා එතන අප්‍රාග්ධන ගිණුමේ උත්තරේ 9000යි එහෙනම් සම්පූර්ණ හිමිකම ගත්තට පස්සේ අවුරුද්ද අන්තිමේදී 9400 කියන 11400 11000 කියන 400යි 11400යි සම්පූර්ණයෙන්ම 11400 එන ගාන යනවා ගාන යන්නේ ගාන යනවා දිනට හවුල් ව්‍යාපාරයේ හිමිකම වැඩි වීම කොපමණද කියලා හිමිකම වැඩි වීම අහන්න හිමිකම වැඩි වීම එතකොට 11400 කියලා කියන්නේ මේ අවුරුද්ද අන්තිමේදී අවසාන හිමිකම වැඩි වීම. ඒ කියන්නේ අවුරුද්දේ මුලට වඩා අවුරුද්දේ අක කොච්චර තිබ්බද කියලා. ඒතර අවුරුද්දේ මුල හිමිකම ගත්තට පස්සේ මෙතනදී මට කියන්න පුළුවන් ආරම්භ ප්‍රශ්නයක් නැහැ. නමුත් ආරම්භයේ 3000 4000ක හිමිකමක් තිබ්බා අපි ළඟ. 7000ක හිමිකමක් තිබ්බා ආරම්භයේ. මේ 3000 මේ 2000 400 පස්සේ තමයි වෙනස් වෙන්නේ. එහෙනම් ආරම්භයේ තිබ්බ 7000ක හිමිකමක්. ආරම්භේ. ඒතර අවසානයේ විද්දී ඒක 11400ක් වෙලා එහෙනම් හිමිකමේ වැඩිවීම. හිමිකමේ වැඩිවීම අපිට ගන්න පුළුවන් කීයක් කියලාද 4000 11400 වෙනස 4100ද 400ක් වශයෙන්. ආයත හිමිකම වෙනස. මේවා කලින් හදලා තියෙනවා මට මතක විදියට. මම මේ වෙනම වීඩියෝ ක්ලිප් එකේ වලට ආයේ මේක ටක් 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 ගාලා හදා ගන්නවා. ඉතින් මම හැම වෙලාවෙම කියනවා පේපර් ක්ලාස් එකේ වීඩියෝ ක්ලිප්ස් බලද්දී මේක මම හිත දන්නේ ලයිව් එක කරනවද දන්නෙත් නැහැ. ලයිව් එක කරනවද? යනවා දන්නෙත් නැහැ. යනවා නම් මේ කලබල වෙන්න එපා. ඒක මේ ඉක්මනට හදනවා කියලා නැහැ. මේවා කලින් හදලා ප්‍රැක්ටිස් කරලා මේක තියෙන්නේ. මේ ඔයගලන්ට තව අර සපෝටිව් එකක් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මෙතනදී අහන්නේ හිමිකමෙහි වැඩිවීම. නැතුව අවසාන දිනට හිමිකම ඇහුවනම් 11400යි. නමුත් මෙතන අහන්නේ හිමිකමේ වැඩිවීම. හිමිකමේ වැඩිවීම පුතා ආරම්භයේ 7000ක් තිබ්බා මේ. ආරම්භයේ B සහ H 3000කින් සහ 4000යි. ආරම්භයේ 7000ක් තිබ්බා. අවසානයේ 11000ක් වෙලා. එතකොට ආරම්භයේ ජංගම ගිණුම ශිෂ්‍යයක් නැහැ. ඇයි ඒ? ජංගම ගිණුම ශිෂ්‍ය පටන් ගන්න. වර්ෂ අවසානයේදී තමයි වැටුප්. ප්‍රාග්ධන පොලි ලාභ කොටස්. ආරම්භයේ මුකුත් නැහැ. මෙතන හැබැයි මෙතන. පැහැදිලිද? රයිට් ඔන්න ඔය විදිහට තමයි 2013 MCQ පේපර් එකේ වැඩ ටික ඉවර වෙන්නේ. 17 උත්තරේ අංක 5. 17 උත්තරේ අංක 5. राइट अब येනවා 2014ට කොන්ටික්මන කරන යනවා राइट 2012 හැදුවා 2013 හැදුවා අපි යන 2014ට පාස් පේපර්ස් පොත ගන්න ඒකේ ඒකේ අහලා තියෙනවා පුතේ 2016 අර ලේසි ප්‍රශ්නයක් අහන 2016 නම් 2014 16 ප්‍රශ්නේ 1890 හවුල් ව්‍යාපාර ආරක්ෂා පනතේ 24 නවකන්තිට අනුකූල වන්නේද? ඒකේ කිව්වේ ලාභ කොටස් සමසම බෙදා ගන්න ඕනේ. ප්‍රාග්ධනයට පොලි හිමි වෙන්නේ නැහැ. සේවකීන්ට වැටුප් හිමි වෙන්නේ නැහැ. අතිරේකව ණය මුදලක් සැපියොත් අවමේ 5% ගෙවන්න ඕනේ කියලා. එතන මේක කියන අනුකූල වන්නේද? ලාභ කොටස් සමසම බෙදාගත යුතුයි. හරි, ඒ හරි. ප්‍රාග්ධන ශේෂ මත පොලියකට හිමිකම් ලබයි. හිමිකම් ලබන්නේ නැහැ නම් B කියන උත්තරය අපිට අයින් කරන්න පුළුවන්. එහෙනම් B කියන උත්තරය අයින් කරපුවාම දෙවෙනි උත්තරෙත් අයින් වෙනවා, තුන්වෙනි උත්තරෙත් අයින් වෙනවා, පස්වෙනි උත්තරෙත් අයින් වෙනවා. එහෙනම් තාම තියෙන්නේ A විතරයි. හවුල්කරුවන් වැටුප් සඳහා හිමිකම් නොලබයි. සීත් හරි.
හවුල්කරුවෙක විශ්‍රාමගී හවුල්කරුවෙකුගේ නොපි විශේෂයක් මත පොලී ගෙවියක විශ්‍රාමගී හවුල්කරුවෙකු සම්බන්ධයෙන් සාකච්ඡා කරන 42 වෙනි වගන්තිය. නම් DN එත් නෑ. එහෙනම් උත්තරය ඇවිල්ලා A සහ C 16ට උත්තරේ පුතේ. කීයද? පළවෙනි උත්තරය. පළවෙනි උත්තරය A සහ C පමණයි. එහෙනම් 16ට උත්තරේ 1, 16ට උත්තරේ 1, 16ට උත්තරේ 1. right. හවුල් ව්‍යාපාර ගිණුම් පිල්ල කිරීම සම්බන්ධයෙන් පහත උත්තරින් කුමන දෑ වැරදි වේද? ඒතර මෙච්චර කාල වලට මතකයි හවුල් ව්‍යාපාරෙන් ගණන් 4ක් විතර එනවා. ඒතර ඒවා ගොඩක් වලට කලින් ගණන් වගේ ගණිතමය පැටර්න්ස් වලින් තමයි ආවේ. හැබැයි දැන් නෙමෙයි 2014 දී ඒක පොඩ්ඩක් තීරි පැත්තට වැඩිපුර බර කරලා තියෙනවා. ඒ නිසා තීරි මිස් කරන්න එපා. පාඩම් කරගෙන යන්න. අතට වැරදි ප්‍රකාශය හවුල්කරුගේ ලාභ අලාභ විසර්ජනය කරන්නේ හවුල් ව්‍යාපාර ගිවිසුමට අනුව. ඒක මම දකින්නේ වැරද්දක් තියෙනවා කියලා ලාභ අලාභ විසර්ජනය කරන ඒගොල්ලන් ගිවිසුමට අනුව ගිවිසුම තිබුණ නැතුනොත් එහෙම හවුල් ආක්ෂේපාන්තර ගිහිල්ලා බලන 23 නොකන්තිය right. හවුල් ව්‍යාපාරයේ අයිතිය වෙනස් වන විට කීර්තිනාම ඇසමෙන්තු කර ගලපනු ලබයි. ප්‍රශ්නයක් නැහැ. ඇයි හවුල්කරුවෙකු යද්දී ආරම්භයේ අවසානයේදී මේ හැම අවස්ථාවකදීම මේ අවස්ථා හතරදීම කීර්තිනාමය ගලපනවා. එහෙනම් අපි අයිතිය වෙනස් වන විට මොකද කොහොමද කීර්තිනාමය ගලපන්න ඕනේ? ප්‍රශ්නයක් නැහැ. ඒකත් හරි. හවුල්කරුවන්ට වැටුප් දෙනු ලබන්නේ සඳහා ප්‍රතිපාදනයක් හවුල් ගිවිසුම තුලත් කළ විටය. මොකද 24 වෙනි වගන්තියේදී හවුල්කරුවන්ට වැටුප් ගෙවන්න එපා කියලා තමයි තියෙන්නේ. හැබැයි අපි වැටුප් ගෙවනවා නම් අනිවාර්යෙන්ම ඒ සම්බන්ධයෙන් අපේ ගිවිසුම තුළ අපි විසින් කොටනගන ගිවිසුම තුළ අනිවාර්යෙන්ම ඒ සඳහා අදාළ නිර්ණායක කොන්දේසි තුලත් කළ යුතුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම වැටුප් ගෙවන්න ඕනේ. නෑ ඒකත් ප්‍රශ්නයක් නෑ. හරි. හවුල් ව්‍යාපාර ලාභලා විසර්ජනය කිරීමේදී ලාභ අලාභ විසර්ජනය කිරීමේදී හවුල්කරුවන්ගේ ගැනිලි අඩු නොකරයි. හවුල්කරුවගේ ලාභ අලාභ විසර්ජනය කිරීමේදී හවුල්කරුවන්ගේ ගැනිලි අඩු නොකරයි. ලාභ අලාභ විසර්ජනය කිරීමේදී හවුල්කරුවන්ගේ ගැනිලි ඒ කියන්නේ ලාභ අලාභ විසර්ජන ප්‍රකාශනයේදී ගැනිලි අඩු කරනවද කියලා අහන්නේ. ගැනිලි අඩු කරනවද? ගැනිලි අඩු කරන්නේ නැහැ නේ මෙතනින්. ගැනිලි අඩු කරන්නේ කොහෙද? ගැනිලි අඩු කරන්නේ ජංගම ගිණුමෙන්. එහෙම නැත්නම් මුදල් ගැනිලි කරොත් එහෙම ජංගම ගිණුමෙන් සමා වෙන්න. මුදල් ගැනිලි කරොත් මුදල් පොත බැර ජංගම ගිණුම හර. ඊට පස්සේ බාහන්න ගැනිලි කරොත් එහෙම මෙතන විකුණුම් පිරිවැයෙන් ගැනුම් වලට යටින් අඩු කරලා එතකොට ගැනිලි පොත අඩු කරන්නේ ජංගම ගිණුමෙන් නැතුව විසර්ජන ප්‍රකාශනයෙන් නෙමෙයි. එහෙනම් මෙතනදී පැහැදිලි ලාභලා විසර්ජනය කිරීම හොල්කරන ගැනිලි අඩු නොකරයි. එහෙනම් විසර්ජනය කරද්දී හොල්කරන ගැනිලි අඩු කරන්නේ නැහැ. මෙතනින් අඩු කරන්නේ ගොඩක් වෙලාවට හවුල් වේතන, ප්‍රාග්ධන, පොලි සහ ලාභ කොටස් කියන අවස්ථාවන් තුන. හවුල්කරුවෙකු විසින් ව්‍යාපාරවල නැමැතක් සඳහා පොලිය ව්‍යාපාරයේ වියදමක් ලෙස හඳුනා නොගනී. අන්න අතිරේකව ණයක් දුන්නාට පස්සේ ඒකට 5%ක්වත් පොලියක් දෙන්න ඕන කියලා කියනවා. නැතත් 205ක් අවම දෙන්න ඕනේ. එතකොට ඒ පොලිය වාට මතකයි අපි විසර්ජන ප්‍රකාශනයට නෙමෙයි දැම්මේ අපි කිව්ව ඒකට පඬිද වැඩක් කියලා. එහෙනම් ඒක හවුල්කරුවෙක්ගේ සීමාවෙන් පිට කරපු වැඩක්. එහෙනම් ඒක ගලපන්නේ කොහෙද? ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදම් යටතේ. එහෙනම් සරලයි. එහෙනම් වියදමක් ලෙස හඳුනා නොගනී නැහැ වැරදි. පොලියක් වියදමක් ලෙස හඳුනා ගන්නවා. ඒක ආදායම් ප්‍රකාශනයේ මූලික ප්‍රකාශනයෙන් අඩු මේ ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදම් වලින් අඩු කරනවා. එහෙනම් මේක ඇවිල්ලා මොකක්ද? වැරදි. එහෙනම් 17ට උත්තරය අංක 5. දර ඔන්න ඔය විදිහට ඒක තීරි කැලක් තමයි තියෙන්නේ. ඒකේ අපි එනවා ඔතෝර 2014 පේපර් එක අතර පස්සේ ප්‍රශ්නක 16 තීරි කොටස් දෙකක් තියෙනවා. හැබැයි ස්ට්‍රක්චර්ඩ් එකට ගියාට පස්සේ ඒකේ ඔන්න ප්‍රශ්න තියෙනවා 40 41 42. හවුල් ව්‍යාපාර දැක්කද පුතේ? හවුල් ව්‍යාපාරවල ගණන් ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න කීයක් එනවද? 5ක් එනවා. ප්‍රශ්න 5ක් එනවා. ඒ කියන්නේ ඔයා A එකක් ගන්න ඉන්න පුතෙක් නම් අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාර ඕනේ. B එකක් ගන්න පුතෙකුත් අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාර ඕනේ. මොකද ඔයා MCQ ලකුණු 40ක් අවමේ ගහන්න ඕනේ. 40න් 5ක්ම එන්නේ 40න් 5ක්ම. ඒ කියන්නේ 8න් එකක්. මම සාමාන්‍යයෙන් කියන 4ක්වත් ඒ කියන්නේ 10ක් විතර ඔයාගේ ඒක ඔයාගේ තීරණය වෙන්නේ මේ හවුල් ව්‍යාපාර පාඩම මත. ඒ නිසා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අපි යනවා maths part එකට 2014 A level MCQ. 2014 A level MCQ 40 41 42. MCQ 40 41 42. right. අනෝමා සහ බිමල්කා
හවුල් ව්‍යාපාරය පවත්වාගෙන ගියා. එහෙනම් අනිවාර්යෙන්ම මෙතන හවුල්කරුව ප්‍රාග්ධන ගිණුම් ගතට පස්සේ අනෝමා සහ විමල්කා AB කියලා දෙන්නෙක් ඉන්නවා. නිකන් දාගන්නකො මෙහෙම AB කියලා උන දෙන්නෙක් ඉන්නවා. අර නිකන් පොදු ජන යහපත උදෙසා නිකන් දාගන්නවා AB කියලා දෙන්නෙක් උන. රයිට්. 2013 4 1 දින චමිලා හවුල්කරුවෙකු ලෙස ව්‍යාපාරයට බැඳුනි. සාමාන්‍යයෙන් දැන් අපි මේ 2014 ගානේ ගිණුම් කාල පරිච්ඡේදයේ පිළියෙල කරොත් එහෙම 2014 නිසා හැම වෙලාවෙම 13 14. ඒතර ගිණුම් කාල පරිච්ඡේදය හැදෙන්නේ 2013 4යි 1යි 2014 3යි 31යි. එතකොට මේ ගාන පැහැදිලිව කියනවා චමිලා කියන මිනිස්සෙක් හවුල්කරුවෙකු ලෙස ව්‍යාපාරයට ආරම්භයට ඇවිල්ලා. චාමිලා මගේ යාළුවෙක් ඉන්නවා චාමිලා කියලා. කැම්පස් එකේ. ප්‍රශ්න දුක ගන්නාරාල වගේ පොඩ්ඩක් දවස් දෙකක් තුනක් විතර නඩවල ගියෝ. චාමිලා. ආදරේ මතක් කරනවා මේ වෙලාවේ. හරිද? චාමිලා නෙමෙයි චාමිලා. රයිට්. චාමිලා වුණ හවුල් ව්‍යාපාරයට බැඳ 2013 4 1 දින. 2013 4 1 දින. මෙන්න මෙතන කවුද බැඳලා තියෙන හවුල් ව්‍යාපාරයට? චමිලා බැඳිලා. එහෙනම් මේක ඇවිල්ලා මොන ටයිප් ගානක්ද? ආරම්භයේ හවුල්කරුවෙකු පැමිණීමක්. 2013 ගානේ අපි හැදුවා අවසානයේ හවුල්කරුවෙකු පැමිණීමක්. එතකොට එතනද මොකද කරේ? ලාභ කොටස බෙදාගත්තට පස්සේ තමයි හවුල්කරුගේ පැමිණීමට අදාළ යාතිකාව කරගත්තේ. හැබැයි දැන් මතක තියාගන්න ආරම්භයේ හවුල්කරුවෙකු පැමිණෙද්දී ආයි කියනවා ආරම්භයේ හවුල්කරුවෙකු පැමිණෙද්දී යාතිකාව කරගෙන තමයි ගානේ අනිකුත් තොරතුරු වලට බහින්නේ. එහෙනම් මුලින්ම අපි කරන්නේ ඕනෑම ගානක් දුන්නාට පස්සේ මුලින්ම ඉවත් වීමක් පැමිණීමක් ආරම්භය අවසානයේ මුලින්ම මේ ආරම්භ ක්ෂණ වාර්තා කරගන්න ඕනේ. ඊට පස්සේ යාතිකාවට බහිනවා. ඒ කියන්නේ නව හවුල්කරුට අදාළ කරුණු ටික සාකච්ඡා කරගත්තට පස්සේ තමයි ගානට බහින්නේ. නැතුව ලාභ කොටස් බෙදලා මෙතනට එන්නේ නැහැ. එහෙනම් අලුත් හවුල්කරුව අපි දාගන්නවා කවුද? චාමිලායි තමයි තාදලෙන් ඔන්න චාමිලා C ඔන්න චාමිලා. රයිට්. මතකයි වැඩේ. චාමිලා සල්ලි ගෙනල්ලා තියනවා 1200ක්. අපි මැද්දෙන් මුලින් දුන්නා කියලා මැද්දෙන් පැන ගාන හදන්නේ නැහැ. ඉතාමත් පිළිවෙලට හදන්න නැත්නම් හවුල් ව්‍යාපාර ගාන හදන්න බෑ. කීර්තනාමය 2400යි අපිට ඩක් නැහැ ඒක. නව ප්‍රාග්ධන අනුපාතය ලාභ ලැබුණ මොකද 3-2-1යි. එක් හවුල්කරුට 1200ක වාර්ෂික වේතනයක් හිමි. අපි මුලින්ම කරන්නේ ආරම්භ පොෂන් ටික වාර්තා කරගන්න ඕනේ 2013 331 දිනට. කියන්නේ 2013 4 1 දිනට ඔන්න ආරම්භ පොෂන් එක දීලා දිනවා අපිට. ප්‍රාග්ධන ගිණුම අනෝමා 2000යි ආරම්භ පොෂන් දෙක දාගන්න අනෝමා 2000යි මාත් එක දාගන්නටක් ගාලා. අනෝමා 2000යි බිමල්කා 1500යි. චාමිලා අවුරුද්ද මුල හිටියේ නැහැනේ. ගිය අවුරුද්ද හිටියේ නැහැ. එහෙනම් එයාගේ ආරම්භ පොෂන්යක් එන්නේ නැහැ. ජංගම ගිණුම 300යි 200යි. ජංගම ගිණුම 300යි 200යි චාමිලාට නෑ අවුරුදු මුල ඉන්නේ. මුලින්ම ගානට බහිද්දී ඔන්න ඕක තමයි මුලින්ම කරන්නේ. ඊට පස්සේ අතිරේක තොරතුරු එහෙම හදන්න යන්න එපා. ඉස්ලාම් කරන්නේ ආරම්භය නිසා නව හවුල්කරුගේ කතන්දරය කරගන්න අපි යාතිකාය මුලින්ම ඉගෙනනවා මොකක්ද? නව හවුල්කරුගේ ප්‍රාග්ධනය තමයි මුලින්ම ගලප ගන්න ඕනේ. ප්‍රාග්ධනය එනවා කීයද රුපියල්? ප්‍රාග්ධනය එයා ගේනවා 1000 මෙදින චාමිලා 1200ක් මුදලින් ප්‍රාග්ධනය සඳහා දායක වූ අතර සල්ලි ගේනවා 1200ක් වෙන ඩබල් එන්ට්‍රි බබාල නෙමේ මුදල් පොත හර ප්‍රාග්ධන ගිණුම බැර එහෙනම් චාමිලා 1200ක් ගේනවා ඔන්න පළවෙනි පියවර දෙවෙනි සීන් එක. ඊට පස්සේ අපි කරන්නේ කීර්ති නාමය ගලපනවා. දැන් කලිනුත් ගැලපුවා. කටපාඩමේ කීර්ති නාමය ගලපන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. කීර්ති නාමය ඒ කෙලින්ම ලියා ගන්නවා කීර්ති නාමය කියලා මෙහෙම. කීර්ති නාමය හැම වෙලාවෙම පුතේ නව අනුපාතේ හර පැරණි අනුපාතේ බැර. ඒ පැරණි අනුපාතේ බැර කරන්නේ හිටපු මිනිස්සුන්ට අපි සාධාරණයක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මුල අමතක කරන්න එපා. නේ හිටපු මිනිස්සු සාධාරණ කරන්න ඕනේ. නව අනුපාතය දීලා තිනවා කීයයිද? කලින් නම් 3:2යි. පැරණි අනුපාතය නම් 3:2යි.
නව අනුපාතය දීලා තියෙනවා. නව අනුපාතය දීලා තියෙනවා. නව අනුපාතය දීලා තියෙනවා කීයක්ද? 3ට 2ට 1යි. මේක 3ට 2යි. මේක 3ට 2ට 1යි නව අනුපාතය. කීර්තිනාමයේ ඇස්ටිමේට් කත කරලා තියෙනවා ව්‍යාපාර ආයතන 2400ක් 2400ක් 3යි 2යි 5යි 1යි 6යි 2400 6න් බෙදෙනවා. එක කෑල්ලක් 400යි. එහෙනම් එක කෑල්ලක් මෙතන 400යි. කෑලි දෙකක් මෙතන 800යි. කෑලි තුනක් මෙතන 1200යි. 1200 800 2000යි 2400 2400යි. 2400 බෙදෙනවා 5න් 2400 බෙදෙනවා 5න් ඊළඟ එකට එක කෑල්ලක් 480යි 480 දෙකක් මෙතන 960යි චාමිලාට හිමි වෙන්නේ නැහැ 960යි 480 ඒවා පුතා 3ක් 1440යි 1000 ඔන්න ඔය විදිහට කීර්තිනාමය ඔන්න ගලපගත්තා. දැන් ප්‍රශ්නයක් නැහැ. තව පොඩි කේස් එකක් තියෙනවා තුන්වෙනි පියවර ප්‍රාග්ධන පොලි. සමහර ගණන් වල පොඩි ඔය කෙනෙක් අර අමුතු දෙකක් තියෙනවානේ. මොකද්ද? සමහර ගණන් වල කියනවා ආරම්භක ශේෂයෙන් මත ප්‍රාග්ධන පොලි ගලපන්න කියලා. තව සමහර වල මුකුත් කියනවා. තව සමහර ගණන් වල කියනවා ගැලපූ ප්‍රාග්ධනය මත. අපි බලමු කොහොමද කරන්න කියලා බලනවා ගිහිල්ලා මේ ගානේ ප්‍රාග්ධන පොලි ගලපන්න තියනවද කියලා. මේ ගානේ බැලුවලට එහෙම ප්‍රාග්ධන පොලිය ගලපන්න නැහැ නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මම නම් කියන්නේ ගැලපූ ප්‍රාග්ධනය මත ප්‍රාග්ධන පොලිය ගලපන්න ඒක හොඳයි. අපි යන වැඩේට කීර්තිනාමයෙන් හරි ඒ ටික හරි සෑම හවුල්කරුවෙකුටම එක් හවුල්කරුවෙකුට 120ක වාර්ෂික වේතනයක් හිමි අයන හවුල් වැටුප එහෙම නැත්නම් මෙතන ගන්න වේතනය කියලා හවුල් වැටුප හැම හවුල්කරුවෙකුට 1,20,000ක් ඒ කියන්නේ 120ක වේතනයක් හිමි 120යි 120යි චාමිලාටත් හම්බෙනවා අයියේ චාමිලා එන්නේ අවුරුද්දේ මුල චාමිලා එන්නේ පොතේ අවුරුද්දේ මුල ඒක නිසා චාමිලාටත් හවුල් වේතනය හම්බ වෙනවා එහෙනම් මම මෙතන දා ගන්නවා අර උඩින් ශුද්ධ ලාභය මගේ ලියාගෙන ලියලා හවුල් වේදන හවුල් වැටුප මම දැන් ලියා ගන්නවා කවුද A B C 120යි 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 එකතු කීයද පුතේ 360යි මේක ව්‍යාපාරයට වියදමක් හවුල් කරනට වාසියක් හවුල් කරනට වාසියක් නිසා ජංගම ගුණම බැර කරනවා ව්‍යාපාර ආයතනයට වියදමක් නිසා විසර්ජන ප්‍රකාශනය හර වෙනවා කියන්නේ වියදමක් ඒ කියන්නේ අඩු වෙනවා. වර්ෂය තුලදී චාමිලා 80ක් ගැණි ලෙස මුදලින් ලබා ගන්න ලදී. ආපු ගමන් සල්ලි අරගෙන ව්‍යාපාරේ. එහෙනම් මුදලින් අරන් තියෙන මුදල් පොත බැර ගැණිලි ගිණුම හර ගැණිලි ගිණුම තියෙන ජංගම ගිණුම. මොකද හවුල්කරුවෙක්ව ගැණිලි කරන්න එයාගේ හිමිකම අඩු වෙනවා. එහෙනම් ඔයාලට මතකයි ගැණිලි දාන්නේ මෙන්න මෙතන. චාමිලා විතරයි සල්ලි අරන් තියෙන රුපියල් කීයක්ද? 80000ක් වගේ. ඊට පස්සේ කියනවා අවුරුද්ද අන්තිමේදී ඇගේ ජංගම ගිණුමේ ශේෂ 280ක් විය. අනිකුත් කල් කරන දෙනා වර්ෂතුලදී ගැණිලි ලෙස මුදලින් ලබා ගන්නම තමයි. අනිකුත් දෙන ගැණිලි අරන් නැහැ. ඒක අපි දාගත්තා. දැන් මෙන්න හරි විශේෂයි. අපිට ගානේ කියනවා මොකක්ද? ගානේ කියනවා මොකක්ද? අවුරුද්ද අවසානයේදී චාමිලාගේ ජංගම ගිණුමේ ශේෂය කියනවා 280ක් විය. හොඳ ශේෂයක් නරක ශේෂයක් නෙමෙයි. එහෙනම් ශේෂය චාමිලාගේ ශේෂය වෙලා 280යිලු. ඒ කියන්නේ අවසාන ශේෂය මෙතනින්. ඉස්සරහට එනවා චාමිලානේ මෙතන 280යි. පළවෙනි ප්‍රශ්නය අහනවා 40 වෙනි ප්‍රශ්නේ කීර්තිනාමය ගැලපීම සඳහා ජර්නල් සටහන තේරෙනවා ප්‍රාග්ධන ගිණුම හර ABC 1200 800 400යි ප්‍රාග්ධන ගිණුම බැර 1440යි 960යි. හදා ගන්න පළවෙනි ප්‍රශ්නට උත්තරය. 1200යි 800යි 400යි 1440ක් බැර 960ක් බැර. ඒක හරි. අපෙන් අහන්නේ හවුල් ව්‍යාපාර ආයතනයේ පුතේ ලාභය. එහෙනම් ඔයාලට තේරෙනවා මේක 2013 2012 උඩින් ඉඳන් පල්ලයට ගාන හදාගෙන ගිහිල්ලා ඒකේ හිමිකම දැන් හිමිකමේ උත්තරේ දීලා යටේ ඉඳන් උඩට තමයි ගාන අහන්නේ. අපෙන් අහන්නේ ව්‍යාපාර ආයතනයේ මොකක් අහනවද? ලාභය. ව්‍යාපාර ආයතනයේ ලාභය. එහෙනම් ඔයාලට මතකයි මෙන්න මේ සුද්ධ ලාභය තමයි මෙන්න මෙතෙන්ට ආවේ. එහෙනම් පුතේ මෙන්න මෙතන උත්තරේ තමයි අහන්නේ. එහෙනම් මෙන්න මෙතන උත්තරේ තමයි අහන්නේ.
මෙන්න මේ උත්තරේ තමයි අහන්නේ. අපි මෙතන උනන් දාගන්න සුද්ධ ලාභය වුණ. මොකද මෙන්න මෙතනින් එන සුද්ධ ලාභය තමයි මෙතනට මාරු වෙන්නේ. මෙන්න මේ උත්තරේ තමයි අහන්නේ. සරලව. මේ වෙන නමක් කියනවා අපි පස්සේ කතා කරමු. ඔය එච්චර ඕන MCQ පේපර් එක නිසා. හවුල් ව්‍යාපාරයේ ලාභය. ලාභය. දැන් කොහොමද මේක හදන්නේ? මේක හදද්දී අපිට ගානේදී මේ ගානක් හදද්දී අපි කලින් හදලා තියෙනවා. දැන් මතක් කරගන්න. ගණන් හදද්දී අපිට පුළුවන් මේ ව්‍යාපාර ආයතනයේ තිබ්බේ මුලින්ම බලන්න ඕනේ ලාභ කොටස්ද අලාභ කොටස්ද කියලා. මේ පාර ගානදී අලාභ කොටස් එක ගානක් දෙන්න පුළුවන්. මේක ඇවිල්ලා අපි බලමු කොහොම ගානක්ද කියලා. දැන් මෙතනදී අපිට පුළුවන් මේ චාමිලාගේ தත්ත්වයන් ටික ඔස්සේ අපිට පුළුවන් එක්කෙනෙක්ව හොයාගන්න. ඒ කොහොමද හොයාගන්නේ? 280යි 80යි එහෙනම් කීයද 360යි. 360ක් දානවා එහා පැත්තට. වැඩි පැත්ත 360යි. එහෙනම් චාමිලාගේ මදිපාඩු වෙනවා කීයක්ද මෙතනට? මදිපාඩු වෙනවා කීයක්ද? 240ක්. මේන්න හොයාගත්තා. මේන්න මෙතන එකකුත් ඉන්නවා. එහෙනම් මේන්න මෙතන එකකුත් ඉන්නවා. බැර වෙලා කියන්නේ අනිවාර්යයෙන්ම එනම් මේ නොකිය කියන්නේ මොන කොටස්ද පුතේ? ලාභ කොටස්. වෙන මොකුත් හිතන්න දෙයක් නැහැ. මේ තියෙන මොන කොටස්ද? ලාභ කොටස්. උනා චාමිලාගේ ලාභ කොටස හොයාගත්තා කියලා 240යි. නේ සරයි. ගාන අමුතුයි නේ අමාරුයි. උඩින් යටින් ඉඳන් උඩට හදන්න. ලීසි නෑ කලින් වගේ. දැන් මතක කරගමු. ලාභ කොටස් බෙදාගත්තේ ඔයාලට මතකයි චාමිලටත් ලාභ කොටස් සම්පූර්ණ නිසා 3ට 2ට 1යි. ඒ කියන්නේ A B C. එහෙනම් චාමිලාට හිමි වෙනවා සම්පූර්ණ ලාභයෙන් කීයක්ද? 6න් එකක කොටසක්. චාමිලාට හිමි වෙනවා සම්පූර්ණ ලාභයෙන් 6න් එකක කොටසක්. චාමිලාගේ ලාභ කොට 240යි නම් ඒ කියන්නේ 6න් එකක් 240යි නම් එහෙනම් 6න් එකක් සමානයි 240ක් නම් සම්පූර්ණ ලාභ කොටස අපිට පුළුවන් හොයාගන්න කීයක් කියලාද? මම 240 වැඩි කරනවා කීයෙන්ද? 6න්. එහෙනම් සම්පූර්ණ ලාභ කොටස මට එනවා කීයක් කියලාද? 240 වැඩි කරනවා 6න් 1440ක් කියනවා. 1440 සම්පූර්ණ ලාභ කොටස. දැන් මේක ගත්තට තේරෙන්නේ නැත්නම් මෙහෙම ගන්නකො. පයි chart එකක් අඳිනවා. Pizza Hut එකේ chart එක මෙහෙම. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එක කෑල්ලක් 240යි නම් එක කෑල්ලක් 240යි නම් අයනම් බබාලා වගේ දාගන්නකො. එක කෑල්ලක් 240යි නම් 240යි 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 1යි 2යි 3යි 4යි 5යි 6යි. කීයද? 1440යි. එහෙනම් මේ ව්‍යාපාර ආයතනයේ තියෙන අනිවාර්ය මොන කොටස්ද? ලාභ කොටස්. මේ ව්‍යාපාර ආයතනයේ තියෙන ලාභ කොටස් A B C. එහෙනම් ඒකේ ලාභ කොටස අපි හොයාගත්ත 240යි 240යි. එහෙනම් C ට 240යි. ඒ වගේ දෙකක් තමයි අපි B ට හිමි වෙන්නේ. 240 දෙකක් කියන්නේ කීයද? 480ක් හිමි වෙනවා මෙයාට. මේ කැලේ තුනක් කියන්නේ කීයද? 720ක් හිමි වෙනවා එයාට. සම්පූර්ණ ලාභ කොටස කිව්ද 1440යි. මෙතනදී අන්තිමේදී උත්තරේ කීයක් එන්න ඕනද? බිංදුවක් එන්න ඕනේ. කිසියම් වූ උත්තරයකින් 360කුයි 1440කි අඩු වෙලා නම් බිංදුව වෙලා තියෙන්නේ. මේ දෙන්න එකතු කරනවා ඕන්න එනවා 1440 එකතු කරනවා කියද්දි 360ක් ව්‍යාපාර ආයතනයේ ලාභය ලස්සනට එනවා කීයක් කියලාද? 1000 කීයක් කියලාද? 800ක් කියලා එනවා. හදාගන්න ලස්සනට. දැක්කද? මෙතනින් හදාගත්තා, මෙතනින් හොයාගත්තා. මේ ගණන් කටපාඩම් කරලා යන්නේ මේ ගණන්. එතකොට හරියනවා හදන්දනේ. මෙතනින් හොයාගත්ත චාමිලාගේ ලාභ කොටස ඊට පස්සේ අපි සම්පූර්ණ ලාභ කොටස හොයාගත්තා. එහෙනම් ව්‍යාපාර ආයතනයේ ලාභය අපිට එනවා කීයක්ද? රුපියල් 1800ක් කියලා. හදාගන්නක් ගන්න.
ඊළඟට ආන ව්‍යාපාර ආයතනයේ හිමිකම ටක් ගාලා යන්න. හවුල් ව්‍යාපාරයේ හිමිකම. එහෙනම් දැන් මෙතන අපිට fill in the blanks කරගන්න පුළුවන්. මෙයාට 720යි. මෙයාට 240යි. දෙසීයයි 120යි 240යි 560යි මෙතනටත් 560යි 300යි 120යි 720යි 1140යි 1140යි මෙතන මොකුත් නැහැ 1140යි 560යි ඒව තමයි ඉස්සරහට යන්නේ 1140යි 500 කීයද 60යි ඉස්සරහට අර ටික කතාගෙන යන්න 2000 1440යි 3440යි මහන්සි වෙන්න යක්කු වගේ වැඩ කරන්න යක්ක පුතෙක් වෙන්න නැත්නම් මේව කොට දාන්න බෑ 9/14 2460යි 1200යි මේ පැත්තට එන්න 3440යි 2460යි 1200යි 1400ක් ගියාම 800යි. ඒ 800 තමයි මෙතනට එන්නේ ශාමිලාගේ උත්තරය. 2460න් අඩු කරනවා 800ක්. 1660යි. ඒක තමයි මෙතනට එන්නේ 1660යි. 3440න් අඩු කරනවා 1200ක්. ඒක එනවා 2240යි. ඒක තමයි මෙතනට එන්නේ 2240යි. ඔන්න ඔය විදිහට හොයාගත්තා හවුල් ව්‍යාපාර ආයතනයේ අවසාන ශිෂ්‍යයන් ජංගම ගිණුම සහ ප්‍රාග්ධන ගිණුමේ ගාන යනවා අන්තිමේදී අර කලින් ගානේ හැදුවා හවුල් ව්‍යාපාරයේ මොකද්ද මේ හිමිකමේ වෙනස් වීම. ඒ කියන්නේ ආරම්භක ශේෂයන්ට සාපේක්ෂව අවසාන ශේෂය වෙනස. දැන් මෙතන අහන්නේ මොකක්ද? මෙතන අහන්නේ හවුල් ව්‍යාපාර ආයතනයේ හිමිකම අහන්නේ. එහෙනම් ආපහු යනවා වැඩේට. හවුල් ව්‍යාපාර ආයතනයේ හිමිකම හැම වෙලාවම කොටස් දෙකයි. ඒ තමයි පුතේ ජංගම සහ අනිත් එක්කෙනා කවුද? ප්‍රාග්ධන. එහෙනම් ජංගම ගිණුමේ 3 දෙනෙක් ඉන්නවා ළමයි A B C. ප්‍රාග්ධන ගිණුමේ 3 දෙනෙක් ඉන්නවා A B C. තගාලයන්. ඒ වල උත්තරය ජංගම ගිණුමේ අපි යමු 1140යි. B වල උත්තරය 560යි. C වල උත්තරය 280යි. ඒ වල උත්තරය ජංගම ගිණුමේ ප්‍රාග්ධන ගිණුමේ 2240යිලු. හරිද බලන්න උත්තර. ඊට පස්සේ 1660යිලු. මෙතන උත්තරය 800යිලු. ඊළඟ මෙන්න මේ දෙක පොදු වේ ගන්න ලස්සනට එකතු කරලා 800යි 1660යි 2240යි. දැන් මෙතන උත්තරේ 4700ක් එනවලු. හරිද බලන්න. මෙන්න මේ ටිකේ උත්තරය 1140යි 560යි 280. එහෙනම් මේ ටිකේ උත්තරය කීයද? 1980යි. එහෙනම් සම්පූර්ණ හිමිකම අපිට ගන්න පුළුවන් කොච්චරද? 1980යි 7400යි. උත්තර කීයද? 6680ක් කියලා අපිට ගන්න පුළුවන් සම්පූර්ණ හිමිකම. බලන්න උත්තරේ නේද කියලා. බලන්න ආපහු මෙතන ලාභ කොටස් මෙතන 480ක් කරගන්න. sorry thank you නැත්නම් පැටලි නෑ නේ. එතකොට හාරසසුවයි 600 800 නේ. 1240යි. මෙතන 800යි. මෙතන ඉස්සරහට එන පුතා 800යි. අර කලබලට එක අපි අනිත් පැත්තට 800යි. right අපි යනවා ඊළඟට මෙතන
800යි 800යි 1140යි 380යි 2220යි පොදුවේ ගන්නවා 2220යි 4700යි අපේ උත්තරයක් එනවා 6920ක් කියලා අපේ ව්‍යාපාර ආයතනයේ සම්පූර්ණ හිමිකම. මෙන්න මේ විදිහට තමයි ගානක් හරියටම හදන්නේ. එතෙන් මීට ගොඩක් ලේසි ක්‍රම තියෙනවා මේ ගාන හදන්න. හැබැයි ඒ ලේසි ක්‍රම හදන්නේ ගොඩක් ගණන් වා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තාම ඉන්නේ ඒ ලෙවල් වලට මාස 6කට කලින් තමයි අපි මේ සෙෂන්ස් ඔන්න ඒ කියන්නේ මේ MCQ වෙන මේ විදිහට. මොකද MCQ පේපර් එකක මේ වගේ chart ගහගෙන මම කියන්නේ මේ ඉක්මනින් ලකුණක් ගන්න කට්ටියට වාටගේ කාලය ටිකක් නිරපරාධ නාස්ති වීමක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඉස්සරහදී වෙනම සෙෂන්ස් කරා ඒවා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාජ මාධ්‍ය තුල අප්ඩේට් කරන්න. නමුත් මම උත්සාහ කරන්නම් මේක කොහොමද මීට ඉක්මනට කෙටි ක්‍රම පාවිච්චි කරලා මේක ගන්නෙ. හැබැයි එතකොට ඔයාගේ අපි කියනවා මොලේ තවත් පරිණත වෙන්න ඕන ගණන් ගොඩක් හදලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හවුල් ව්‍යාපාර ගණනක් කිව්වට පස්සේ ආදායම් ප්‍රකාශනය, විසර්ජන ප්‍රකාශනය, ජංගම ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම සහ ජංගම ගිණුම නැත්නම් හදාගෙන මෙන්න මේ විදිහට ගණන් ටික හදා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒත් මම හිතන්නේ මේක ගහගත්ත එක ලොකු කාලයක් යයි කියලා. මොකද හවුල් ව්‍යාපාර ගණනක් හදාලා පස්සේ අනිවාර්යයෙන්ම MCQ 5ක් එනවා. ඒතර මේ විදිහ අපි හවුල් ව්‍යාපාර වල MCQ 15ක් විතර කතා කරගත්තා. 2012, 2013, 2014 ඉදිරියේදී වෙලාවක් හම්බ වුණොත් මම අනිවාර්යයෙන්ම වීඩියෝ ක්ලිප් එකක් වශයෙන් මම මේක එලි දක්වන්නම්. මේ 15, 16, 17, 18, 19. නමුත් කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම ලොකු කොස්ට් එකක් යනවා මේ වැඩවලට. ඒක නිසා මම උත්සාහ කරන්නම්. නමුත් ක්ලාස් එකේ ඉන්න පුතාලන්ට මම මේක කොහොමත් ෆිසිකලි හදනවා. නමුත් මේ කරන්නේ සත්කාර වැඩසටහන් මාලාව යටතේ. ඉතින් පුතේ මහන්සි වෙන්න හැම වෙලාවෙම ගණන් හදන්න. ඔය අර්බුදයක ඉන්නේ 23 සහ 22 ලියන ළමයි මේ අර්බුදයේත් එක්ක මම ගැටෙන්න. නමුත් ඕනට වඩා ගැටෙන්න යන්න එපා. මොකද ඔබ එක්සෑම් එක පාස් විය යුතුයි. නැතහොත් රට ජයග්‍රහණය කරලා තියෙන අවස්ථාවකදී ඔබ යලි අර්බුදයකට ලක් වෙන්න පුළුවන්. එවිට ඔබව ගලව ගන්න මේ ලෝකේ සක්කරයටවත් අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා 2022 සහ 2023 ලියන පුතාලා විශේෂයෙන්ම මේ එක්සෑම් මෝඩ් එක තුළ ඉන්න අපි ඔබව පැහැදිලිද වැඩි. ඔන්න ඔය විදිහට තමයි කතන්දර යන්නේ. එහෙනම් අපි හම්බෙමු ආපහු අලුත් පාඩමකින්. දැන් මම කියන සෙෂන් එක ඉවර කරනවා. අපි යනවා 2015 MCQ ගණන් ටික හදන්න. තව අපිට කොච්චර දුන්නද පැයක් වගේ. අපිට තව 2015 සහ 16 හදන්න පුළුවන්. 2015 16 හදමු. right 2015 level